ලෙස සුපහන් සිත් බිහි කරන මේ උතුම් නිකිලි පුරපසළොස්වක පෝදා සියත රූපවාහිනියේ අමාවැස්ස සජීව විකාශය හිඹුටාන ශ්‍රී අභිනවාරාම පින්බිමේදී අලුයම් කාලයේ සිට ඔබේ සිත් නිවා පහන් කරමින් ගෙනෙන්නේ දම්සභා මණ්ඩපය ආරම්භ වන පුණ්‍යවන්ත වේලාව ඇවිත් වන්දනීය පූජනීය මහා සංඝරුවන ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායකම් හේරත් මහතාණන් ඊටම ගෞරවයෙන් දම්සභා මණ්ඩපයට ආරාධනා කොට මහා සංඝරුවන වැඩ හිඳිනවා අසුන්ගෙන සිටිනවා අත්තනායකම් හේරත් වියතාණන් අපි අම්මා තාත්තා කියන දෙදෙනා කෙරෙහි තියෙන අප්‍රමාණ ස්නේහය ලෝතුරා බුදුරජාණන් වහන්සේ මාතෘත්වය පීතෘත්වය උදෙසා ලබා දුන් පූජනීය වටිනාකම අද කෙබඳු තත්වයකට පත් වෙලාද තිබෙන්නේ බුදුහිමි අනුදැන වදාළ මාපිය ප්‍රතිරූපේ වර්තමාන තත්වය පිළිබඳවයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සාහිත්‍යයේ දහමේ සෑම අංශයකම මාතෘත්වයේ පීතෘත්වයේ උත්තරීතරත්වය කියවෙනවා. අහන ගීවල පවා එය ගැබ් වෙලා තියෙනවා. නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණුදා බිරිඳකගේ සෙනෙහි ගියා යෝදෑලේ නැම්මේ නුඹේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ අදිනිදිඥ රන්බණ්ඩා සෙනවිරත්නයන් රචනා කරලා විශාරද ගුණදාස කපුගේ ගැයූ ගීතය අපේ හදවතට දැනුණා මව් සෙනෙහස අවදි කරමින් මවකට මුවා වී නුඹ වෙත දිවි දුන්නේ මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ පිය සෙනෙහස නැතිද දරුවනේ හඳුනන්නේ අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ පීතෘත්වයේ සංවේදී ස්නේහවන්ත හැඟුම් අපේ හදවත විනිවිද යන එවන් අපමණ ගීත ඇහෙන ඒ උත්තරීතර මෞපිය ගුණය පිළිබඳ දම් දෙසුම් අපමණ සවනත වැකෙන මේ සමයේ බුදුහිමි වදාළ මාපිය ප්‍රතිරූපයට කුමක්ද සිද්ධ වෙලා තියෙන්නේ මේ පිළිබඳව විමසන දම්සභා මණ්ඩපයට වැඩම කළ දිවුලපිටිය ලීලා ජයතිලක ධර්මනිකේතනය ඇතුළු විහාරගණයේ අධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කාරක සභික හා ජෙට්ඨානුවිජ්ජක අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පූජ්‍යතර අක්මීමන ධම්මපාල නායක මහත්මයන් වහන්සේ ඊටාම ගෞරවාදරයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා හම්බන්තොට වෙහෙරගල අරණ්‍ය සේනාසනය සහ කළුතර නාගොඩ ශ්‍රී ජිනවංශ යෝගාශ්‍රම යන උභය සේනාසනාධිපති යුරෝපය කැනඩාව ඔස්ට්‍රේලියාව ආදී ජාත්‍යන්තරයේ විවිධ දේශයන්හි ක්‍රියාත්මක විසුද්ධි මග්ග ජාත්‍යන්තර බෞද්ධ මහා සංවිධානයේ නිර්මාතෘ ආචාර්ය විචිත්‍ර බහනක පූජ්‍යපාද නාගොඩ සද්ධාලෝක නාහිමියන්ද ඊටම ගෞරවාදරයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායකම් හේරත් මහතාණන් ඊටම ගෞරවයෙන් පිළිගන්නවා එතුමාගේ දසුන පවා මේ සැමට සැනසෙල්ලක් ඔහුගේ ඒ සාහිත්‍ය මුසු දහම් විවරණය එළඹෙනතුරු බොහෝ දෙනා බලා සිටින බව අප දන්නවා. අපේ නායක හාමුදුරුවනේ අද නිකිණි පුරපසළොස්වක පොහෝ දිනය පිළිවෙතක් විදියට ඔබ වහන්සේ දම්සභා මණ්ඩපයේ ආරම්භයේදී පුන් පෝදා වැදගත්කම පිළිබඳවද සංක්ෂිප්තව සිහි කරමින් මාතෘකාවේ ප්‍රවේශය ලබා ගන්නවා. ඊටාම ගෞරවාදරයෙන් নমස්කාර පූර්වක ආරාධනා කරනවා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අක්මීමන ධම්මපාල නාහිමියන්ට. මා අසලින් වැඩ සිටින අපේ නාගොඩ පණ්ඩිත හාමුදුරන් වහන්සේගෙන් අවසරයි අපේ හිතාදර ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායකම් හේරත් මැතිතුමනි හැමදාම මේ වැඩසටහනත් සමග මුසුවන හැම කවදත් අපේ කරුණාවට ඒ පාත්‍ර වන ගයාන් මහත්මයාණෙනි ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි අද නිකිණි පුරපසළොස්වක පොහොය දවසයි අද මේ සම්මත වර්ෂයේ වස් ආරාධනා කරන දවසයි
නමුත් ඔබ දන්නවා හැම අවුරුද්දකම වස් ආරාධනා කළේ වෙනත් අවුරුදුවල ඇසළ පුරපසළොස්වක පොහොය දවසේ. මේ අවුරුද්දට පොහොයවල් 13ක් යෙදිලා තිබෙනවා. ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුවනේ ලිත සකස් වෙන්නේ. ඒ ලිතේ ලිත් ගණන් වලට අනුව මේ වර්ෂයේදී වස් ආරාධනා කිරීම නියමව තියෙන්නේ නිකිණි පුරපසළොස්වක පොහොය දවසටයි. ඒ කියන්නේ අද දවසටයි. අද දවසේ මේ භික්ෂූන් වහන්සේලා පොහොය සීමා මාලකවලට වැඩම කරලා පොහොය පවුරුණු විනය කර්ම ඉෂ්ට කරලා හෙට පෑලවිය දවසේ පෙරවස් සමාදන් වෙනවා. ඒකයි ලංකාවෙත් ථේරවාදී ලෝකයේ අනික් රටවලත් උපසපන් භික්ෂූන් වහන්සේලා අනුගමනය කරන ක්‍රමවේදය. එතකොට මේ නිකිණි පුරපසළොස්වක පොහොය දවස තවත් නොයෙක් අතින් ආගමික වශයෙන් වැදගත් දවසක්. ඔබ දන්නවා අද අපේ අතට ලැබිලා තියෙනවා සූත්‍ර විනය අභිධර්මය කියලා ත්‍රිපිටකයක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේ මේ විදිහේ වර්ගීකරණයට ලක්වෙච්ච ත්‍රිපිටකයක් තිබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම විනය එකට මිශ්‍රවයි තිබුණේ. බෝධිවංශ කර්තෘවරයා මේ කාරණේ දක්වන්නේ එක මලසුනක බොහෝ මල් සැලුවාසේ. එතකොට තේරුම් ගන්න පුළුවන් එක මල් ආසනයක රෝස, ඉද්ද, අරලිය, නෙළුම්, වතු සුද්ද මේ හැම මල්ම මිශ්‍රව පූජා කරලා තිනවා වගේ. නමුත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තේරුම් ගත්තා මෙහෙම මිශ්‍ර වෙලා තියෙන ධර්ම විනය ඉදිරියට ගෙනියන්න අමාරුයි. ඒ නිසා මේක කිසියම් විධිමත් ආකාරයකට සංවිධානය කරගන්න ඕනේ වර්ගීකරණය කරන්න ඕන කියන කාරණේ ශාසන භාරධාරී මහතෙරුන් වහන්සේ හැටියට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තේරුම් ගත්තා. එහි ප්‍රතිඵලය හැටියට ප්‍රථම ධර්ම සංගායනාව පිළියෙල වුණා. අද වගේ දවසකයි නිකිණි පුරපසළොස්වක පොහොය දවසකයි ඒ ප්‍රථම ධර්ම සංගායනාව සිද්ධ වුණේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ අපේ මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය සුවිශේෂී භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේ සතර ඉරියව්වෙන් තොරව රහත් උනේ අද වාගේ දවසකයි. මොකක්ද පින්වතුනි මේ සතර ඉරියව්වෙන් තොරව රහත් වුණා කියන්නේ? ආනන්ද හාමුදුරුවෝ පොයදාට පෙර දවසේ හුඟක් වෙලා භාවනා කළා. හේතුව හෙට ඒ කියන්නේ නිකිණි පොය දවසේ ධර්ම සංගායනාව ආරම්භ වෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට මතක් කළා තුම්හාකං සහායපි විනාපි නසක්කා ධම්ම සංගිනියා කාතුම්. ඔබේ සහයක් නැතුව මේක කරන්න අමාරුයි. ඔබේ සහය අවශ්‍යයි. හැබැයි ඔබව ගන්නත් බෑ. ඔබ තවම සෝහං වෙලා විතරයි. ඒ නිසා පදාන මනුයෙන්ජත උත්සාහවත් වෙන්න කියලා අවවාද කළා. ඒ අනුවයි පොයට කලින් දවසේ හුඟක් බණ භාවනා කළේ. නමුත් කාරණේ සාර්ථකුනේ නෑ. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ අන්තිමට ටිකක් ශරීරයට විවේක දෙන්න ඕනේ කියලා සක්මන කෙලවර තියෙන ආසනයේ ගිහිල්ලා වැඩ හිටියා පොඩ්ඩක් සැතපෙන්න. ඒතර එහෙම වැඩ ඉඳලා ආනන්ද හාමුදුරුවෝ ඇලවෙනකොටම ඒ කියන්නේ තවම කොට්ටෙට ඔළුව ගියේ නෑ. අපත්වාව සීසම් බිම්බෝහන. හැබැයි පාදක පොළොවෙන් උඩට ආවා. ද්වේ පාදා භූමිතෝ මුත්තෝ. පාදක පොළොවේ තියෙනවා නම් තමයි වාඩි වෙලා කියන්නේ. ඒතර වාඩි වෙලත් නැහැ. ඒ කියන්නේ පාදක පොළොවෙන් උඩට ආවා. නිදාගත්තයි කියන්න නම් කොට්ටෙට ඔළුව යන්න ඕනේ. එහෙම උනේත් නැහැ. අපත්තාව සීසම් බිම්බෝහන. එත්තන්තරේ මෙන්න මේ අතර ආයස්මා ආනන්දෝ අනුපාදාය ආසවේහි චිත්තං විමුච්චි. ආනන්ද හාමුදුරුවෝ රහත් වුණා. හිටගෙනත් නෙමෙයි, ඉඳගෙනත් නෙමෙයි, වාඩි වෙලා ඉන්න කොටත් නෙමෙයි, සක්මන් කරන කොටත් නෙමෙයි. මේ සතර ඉරියව්වෙන් තොරව උන්වහන්සේගේ රහත් වීම සිද්ධ වුණේ අද වාගේ නිකිණි පුරපසළොස්වක පොහොය දවසක අලුයම් කාලයේදී. එතකොට ඒකත් වැදගත් සිද්ධියක්, වැදගත් කාරණයක්. එතකොට ප්‍රථම ධර්ම සංගායනාව, ඒ ප්‍රථම ධර්ම සංගායනාව 7 මාසයක් තිස්සේ පැවතුණ අද පටන් ආනන්ද හාමුදුරන්ගේ රහත් වීම මේ වර්ෂයට විශේෂිත තවත් කාරණයක් උපසම්පදා භික්ෂූන් වහන්සේලා පෙරවස් එළඹීම. මෙන්න මේ කියන වැදගත් කාරණා රාශියක් අද දවස හා සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වැදගත් දවසේ ඔබ හැමදෙනාම මේ උදාර ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්න. අපේ නායක හාමුදුරුවනේ මාතෘත්වය සහ
පීතෘත්වය පිළිබඳ බුදුහිමි අනුදැන වදාළ ඒ උතුම් ප්‍රතිරූපේ වර්තමාන පිළිබිඹුව පිළිබඳව අපේ සාකච්ඡාව ඔබ වහන්සේගේ ප්‍රවේශයෙන්ම ආරම්භ කිරීමයි අපේ අපේක්ෂාව. බුදුරජාණන් වහන්සේ ඔබ කවුරුත් දන්නවා සිද්ධාර්ථ කුමාරයා හැටියට මේ ලෝකේ උත්පත්තිය ලැබුවා. මහාමායා දේවිය එතුමාගේ මෑණියන්. සුද්ධෝදන රජ්ජුරුවෝ එතුමාගේ පියාණන්. එතකොට මේ මහාමායා දේවියත් ලේසි පහසු කාන්තාවක් නෙවෙයි. අසංඛ්‍ය කල්පලක්ෂ ගානක් බුද්ධ මාතාවක් වීම සඳහා පෙරම් පුරපු තැනැත්තියක්. එහෙම පෙරම් පුරාගෙන ආපු මහාමායා දේවියගේ කුසේ මේ පින්වත් කුමාරයා උපදිනවා නැත්නම් පිළිසිඳ ගන්නවා. පිළිසිඳගෙන හරියටම දසමාසයක් මව් කුසේ වර්ධනය වුණා. දසේව මාසානි අච්චේන බෝධිසත්ත්ව මාතා බෝධිසත්තං විජායති. දසමාසයක් ඇවෑමෙන් තමයි මේ දරුවා ලෝකයට බිහි වෙන්නේ. මෙහෙම මේ පින්වත් දරුවා ලෝකයට බිහි කරන මෑණියෝ සත්තාහ ජාතේ බෝධිසත්තෝ බෝධිසත්ත මාතා කාලං කරිත්වා තුසිතානං දේවානං සහභ්‍යතං ගතෝ. 7 දවසකින් කලුරිය කරලා තුසිත දිව්‍ය ලෝකෙ උපන්න. ඒ අම්මා මහාමායා දේවිය. ඊළඟටයි ප්‍රජාපති ගෝතමිය ළඟ වර්ධනය වෙන්නේ. ඊළඟට තාත්තා සුද්ධෝදන රජතුමා. එතකොට එකාතකින් බලපුවාම සිද්ධාර්ථ කුමාරයාට අම්මලා දෙන්නයි. එක තාත්තයි. නියම විදිහට තමන් ලෝකයට බිහි කරපු අම්මා මහාමායා දේවිය. ඊළඟට තමන් හදා වඩාගත්ත අම්මා ප්‍රජාපති ගෝතමිය. තාත්තා සුද්ධෝදන මහරජතුමා. එතකොට ගිහි ගෙදර ඉන්න තාක්කල් මිය ඇස්මග සතුටෙන් ජීවත් වෙලා. ගිහිගෙන් ඉවත් වුණාට පස්සේ බලන්න අම්මා තාත්තා වෙනුවෙන් කටයුතු කරපු ආකාරය. කීප වතාවක් භික්ෂුණී ශාසනය ඉල්ලගෙන ආපු මහා ප්‍රජාපති ගෝතමියට ඒ සඳහා අවසර දුන්නේ නෑ ඉවත් කළා. යටත් පිරිසෙන් යසෝදරා දේවිය මහණවෙන්ට ඉල්ලුවා. යසෝදරා දේවියටත් අවස්ථාව දුන්නේ නෑ. අන්තිමට මහාමායා දේවිය වෙනුවෙන් මහා ප්‍රජාපති ගෝතමියට සුළුමවට භික්ෂුණී ශාසනය පිහිටවන්ට අවසර දුන්නා. අෂ්ට ගරු ධර්මයන් පිළිගැනීමෙන් මේ භික්ෂුණී ශාසනයේ පිහිටවීමට මහාමායා දේවියට අනුග්‍රහ දැක්වීමම මාතෘපස්ථානය. ඒ කාරණය සම්බන්ධයන්නේ ලබන පෝයටයි. නමුත් මේ මව්පියන් පිළිබඳව අහපු නිසයි මේ කාරණය අද මේ සඳහන් කරන්නේ. එතැන් පටන් මේ මහා ප්‍රජාපති ගෝතමිය සම්බන්ධව බුදුරජාණන් වහන්සේගේ ක්‍රියා කලාපේ. මහා ප්‍රජාපති ගෝතමිය වැඩිකල් නොගොස් රහත් වුණා. රහත් වෙලා කාලයක් වැඩ ඉඳලා පිරිනිවන් පාන්න යන දවසේ. එතුමිය මහන උනෙත් ශාක්‍ය කුමාරිකාවන් ශාක්‍ය දේවරු 500 දෙනෙක් සමගයි. එතුමිය ඇවිල්ලා කියනවා බුදුහාමුදුරන්ට මයං සභාව නික්ඛන්තා ගරාපිච භවාපිච සහායේව ගමිස්සාම නිබ්බානපුර මුත්තමං. අපි එකටමයි ගෙදරින් ඇවිල්ලා මහන උනේ. අපි 500 දෙනා එකටමයි රහත් උනේ. ඒ නිසා අපි 500 දෙනා එකටම පිරිනිවන් පාමු. මේ පිරිනිවන් පාන්න යන්න බුදුහාමුදුරන්ගේ අවසර ඉල්ලන්න එන වෙලාව. ඇයිලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා පිරිනිවන් පෑම සඳහා. එතනදී මහා ප්‍රජාපතියට කියනවා බුදුරජාණන් වහන්සේ අම්මගේ ගුණේ මතු කළා පෙන්වන්න. විශේෂයෙන් මේ කාන්තාවන්ගේ ගුණේ මතු කළා පෙන්වන්න. තීනං ධම්මාභි සමයේ යේ බාලා විමතින් ගතා. තේසන් දිට්ටි පහනත්තං ඉද්දින් දස්සේහි ගෝතමි. මේ ලෝකෙ මේ සමාජයේ සමහර මිනිස්සු හිතාගෙන නොයි ස්ත්‍රීන් කියන්නේ බොහොම ලදබොළඳ ඒ තරම් බුද්ධියක් දැනුමක් නැති පිරිසක් කියලා. මේ මතවාදයේ මේ සමාජයේ තියෙන මේ මතවාදය දුරු කරන්න මහා ප්‍රජාපති ගෝතමිය ඔබ දැන් ඉර්ධි ප්‍රාතිහාර්ය පාණ්ඩේ කියලා ඉර්ධි ප්‍රාතිහාර්ය දක්වන්න මහා ප්‍රජාපතියට අවසර දුන්නා. එතනදී මහා ප්‍රජාපති ගෝතමිය අඩු 3 කෙලක් ඉර්ධි ප්‍රාතිහාර්ය පෑවා කියන කතාව ගෝතමී අපදානි සඳහන් වෙනවා. එකක් ගැන කිව්වොත් යුගන්දරං මහා සේලං මේරු මන්දාර දද්දබෝ සාසේ පරිව සබ්බානී ඒකනග්ගාහි මුට්ටිනා. යුගන්දර පර්වතේ මහා ශෛල පර්වතේ මහා මේරු පර්වතේ මේ දද්දබ පර්වතේ කියන මේ මහා පර්වත 4 අබෑට 4ක් වාගේ අල්ලට අරන් පෙන්නවා. සාසේ පරිව සබ්බානී ඒකනග්ගාහි මුට්ටිනා. මෙහෙම ප්‍රාතිහාර්ය දක්වලා අන්තිමට හරි අපූරු කතාවක්
මහා ප්‍රජාපතිය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙන්වා ප්‍රකාශ කළා. ස්වාමීනි, තමුන්නාන්සේ කිරිදීලා හදාපු අම්මා මං බව ඇත්ත. හැබැයි තයාහං සංච මත්තන්තන් ධම්ම කීරං හිපායිනන් තමුන්නාන්සේ විසින් මට පෙව්වේ මං පෙව්වා වාගේ කිරක් නෙමෙයි. ධර්මයේ නැමැති අමෘත කිර තමුන්නාන්සේ මට පෙව්වා. ඒ නිසා තමයි මට සසර සාගරයෙන් එගොඩ වෙන්න ලැබුණේ. එතකොට ওই කතාව හරිය ලස්සනට දිගට තව දිග ඇරෙනවා අපදාන සූත්‍රයේ මහා අපදානයේ එක කියන්න ගියොත් පෑ දෙක මේකටම ඉවර වෙයි. ඒ නිසා මම මේක මෙතනින් නවත්තනවා. ඒ අම්මා සුළුමාවට සලකපු හැටි. Taman ලෝකයට ජනිත කරපු දායාද කරපු මව වෙනුවෙන් තමයි 3 මාසයක් විජම්බන අභිධර්මයේ දේශනා පැවැත්වුවේ තුසිත දිව්‍ය ලෝකයට වැඩමවලා. ඒ වගේම සුද්ධෝදන මහරජතුමා සිවුරු නොපලං රහතන් වහන්සේ නමක් හැටියටයි එතුමා මේ ලෝකයෙන් ඉවත් වුණේ. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් එතුමා පිරිනුවම් පෑවා. සිවුරු පැලඳපු නැති මහාන නොවිච්ච ගිහි රහතන් වහන්සේ නමක් හැටියටයි සුද්ධෝදන මහරජතුමා පිරිනුවම් පෑවේ. ඒ දක්වා සුද්ධෝදන මහරජතුමාගේ ආධ්‍යාත්මිකයේ දියුණු කරන්න ක්‍රියා කළා ලෞතුරා බුදුරජාණන් වහන්සේ. මේ දෙමව්පියන්ට සැලකීම පිළිබඳව පරම ආදර්ශයයි. ඊට උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාටත් නීතියෙන් අවසර දී වදාලා මහණෙනි, ඔබේ අම්මා තාත්තා අසරණ වෙලා ඉන්නවනම් කෑම බීම ඇඳුම් පැළඳුම් වස්ත්‍රාදියකින් අඩුවක් ඇතුව ඉන්නවනම් පිණ්ඩපාත ගිහිල්ලා පිණ්ඩපාතේ කරගෙන අම්මා තාත්තට සලකන්න. ඔබට ලැබෙන වස්ත්‍රයක් අම්මා තාත්තට ගිහින් දෙන්න. එක හාමුදුරු නමක් මේ වැඩේ කළා. එක හාමුදුරු නමක් උන්වහන්සේ විතරයි පවුලේ. උන්වහන්සේ මහණ වුණා, දෙමව්පිය අසරණ වුණා. කසුකුසුවක් ආවා. අහවල් හාමුදුරුවෝ පිණ්ඩපාත කරගෙන පන්සලට නමයි නෙමෙයි එන්නේ, ගෙදර යන්නේ. රෙදි කෑල්ලක් පූජාවක් ලැබුණොත් ඒක අරගෙනත් යන්නේ ගෙදරටයි. බුදුහාමුදුරුවෝ කාරණේ හොඳට දන්නවා. ඒත් මහා සංඝයා රැස් කළා. හාමුදුරුවන්ව ගෙන්නුවා. මහණ හැබෑද මේ කියන වචනේ? ඔබ පිණ්ඩපාත කරගෙන ගෙදර යනවා කියන්නේ? මේ විදිහට ඔබ වැඩ කරනවා කියන්නේ ස්වාමිනී හැබෑවයි. ඒ හාමුදුරුවෝ කාරණේ පැහැදිලි කරා. බුදුරජාණන් වහන්සේ 3 යලක් සාදුකාර දුන්නා. මෙන්න මේ විදිහට තමයි දෙමව්පියන් වෙනුවෙන් හාමුදුරුවෝ උනත් ක්‍රියා කළ යුත්තේ. එතකොට බුදුදහමේ තියෙන පරම ආදර්ශය තමයි දෙමව්පියන්ට සැලකීම, දෙමව්පියන් උසස් තැන තැබීම, දෙමව්පියන්ගේ කාර්ය කටයුතු වලදී දරුවන් හැටියට තමන්ගෙන් ඉෂ්ට යුතු භූමිකාව ඉෂ්ට කිරීම. හැබැයි එතනදී දරුවන්ගෙන් විතරක් නෙමෙයි දෙමව්පියන්ගේ පැත්ත ගැනත් බලන්න ඕනේ. ඒ දෙමව්පියොත් දරුවන්ගෙන් සැලකිලි ලබන්න පුළුවන් විදිහට තමන්ගේ ජීවිතය ගෙනියන්න ඕනේ. ගුණධර්ම ඇතුව සදාචාර සම්පන්න වේ දෙමව්පියෝ ක්‍රියා කළොත් තමයි, කටයුතු කළොත් තමයි දරුවන්ගේ හදවතේ අර අදහස, ඒ ආදරේ, කරුණාව, ගෞරවය ජනිත වෙන්නේ. ඒ ආදරේ, කරුණාව, විශේෂයෙන්ම ගෞරවය දරුවන්ගේ හදවතේ ජනිත වන ආකාරයට ක්‍රියාත්මක වෙන්න දෙමව්පියෝ දැනගන්න ඕනේ. දෙන්න දෙමහල්ලෝ රණ්ඩු වෙනවා නම් මේ අය විවිධ අයථා සම්බන්ධකම් වලට යොමු වෙලා ඉන්නවා නම් චූටි කාලේ නම් ළමයි මේවා දන්නේ නැහැ. නමුත් ළමයි අවුරුදු 8 10 12 වෙනකොට මේවා දැනගන්නවා නේද? ඉස්සර වගේ නෙමෙයි දැන් ළමයි ඉක්මනට තේරුම් ගන්නවා. ඉස්සර ළමයි නම් අවුරුදු 14න් 15න් තේරුම් ගන්න එක දැන් ළමයි 7 8 9 වෙනකොට තේරුම් ගනි. අත්තනායක මහත්මයා හොඳට මේවා ඉදිරියට විස්තර කරලා කියයි. ඒ නිසා දෙමව්පිය දැනගන්න ඕනේ සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන්න, දරුවන්ටත් ආදර්ශයක් වෙන හැටියට තමන්ගේ ජීවිතය ගෙනියන්න. බුදුදහමෙන් අපට ලැබෙන පරම ආදර්ශයත් ඒකයි. ඒ වගේම බෞද්ධ සමාජයක් හැටියට අප විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේදයත් ඒකයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ඒ පූජනීය ගුණාංග සහිත දෙමාපියන් වර්තමාන සමාජයේ කොතරම් සිටිනවාද? ඒ ගුණාංග Tamanගේ මාතෘත්වයට පීතෘත්වයට එකතු කර ගැනීමට කෙතරම් විදියක උද්‍යෝගයක්ද වර්තමානයේ තියෙන්නේ? සිදුවෙන ඇතැම් දේ දිහා බැලුවම අපි මේ බෞද්ධ සමාජයේ මව් පියවරුන්ගේ උතුම් ගුණාංග සමුදායට සිදුවුනේ කුමක්ද කියලා විමසන තැනට අපිපත් වෙනවා. නාගොඩ සද්දාලෝක අපේ හාමුදුරනේ දරුවෙකු වැදූ පමණින් අම්මා කෙනෙක් කියලා කියන්න පුළුවන්ද? මෙහෙම අහනවා. මවක් තුල, පියෙක් තුල
සැබවින්ම තිබිය යුතු උතුම් ගුණාංග සමුදාය පිළිබඳව අපි පැහැදිලි කිරීමක් කරමු. තෙරුවන් සරණයි හැම දෙනාටම. මාසල මූලාසනයේ වැඩ ඉඳින අතිගෞරවාර්හ අක්මීමන නායක මාහිමියන් වහන්සේ, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අපේ හේරත් මැතිතුමනි, චින්තක මහත්මයාණෙනි, සත්පුරුෂ පින්වත්නි, ඊ타මත්ම වටිනා අග්‍රගන්නේ ධර්ම සංකතනයක් ආරම්භ වුණේ නායක මාහිමිපාණන් වහන්සේ ඊ타මත්ම විස්තර සහිතව ආරම්භය සිද්ධ කළා. බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ ආහු නෙය්‍යාච පුත්තානං පජාය අනුකම්පකා. ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මුළුමහත් ලෝකයටම දේශනා කරපු ධර්මයේ සෑම ජින වචනයක් බුද්ධ වචනයක් පාසාම ඔබ අප හැමදෙනාටම මෙලව අර්ථය, පරලෝ අර්ථය සහ පරමාර්ථය පිණිසයි මේ ධර්මයේ අනුශාසනාකට වදාළේ. අද මේ ධර්ම සංකතනයට මූලාශ්‍ර වෙච්ච වටිනා මූල කාරණය පිළිබඳව කතා කරනකොට මේ මව්පියන්ගේ ගුණය බුද්ධ වචනයෙන්ම සූත්‍ර ගණනාවක සඳහන් කරලා තියෙනවා. අතර සුප්පතිකාර සූත්‍ර ආදී දේශනාවල කෙටියෙන් සලකා ගන්නව නම් බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ අනාදී බොහොම ජනප්‍රිය ගාථා රත්නයක්. මේ මව්පියන් තුල තියෙන ගුණාංග පිළිබඳවයි අපේ නිවේදකතුමන් විමසුවේ. දැන් බ්‍රහ්මයා කියලා කියන්නේ අපි කවුරුත් දන්නවා, අහලා තියෙනවා. බ්‍රහ්ම කියලා කියනකොට අපට වඩා ගොඩක් උසස් ජීවි කොට්ටාසයක් කියන එක අද කවුරුත් දන්නවා. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම. එහෙනම් බ්‍රහ්මයා සන්තකව තියෙනවා විශේෂ ගුණධර්ම හතරක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මෙන්න මේ ගුණධර්ම හතර පින්වත්නි. ලෝකේ සත්වයා කෙරෙන් මෙන්න මේ ගුණධර්ම හතරෙන් සංග්‍රහ දක්වන බ්‍රහ්මයා විසින් මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව. මේ බ්‍රහ්මයා සන්තකව තියෙන ගුණ සමූහය මව්පියන් තුල තියෙන බවයි මේ ගාථාවේ අදහස. බ්‍රහ්මාති මාතා පිතරෝ. අම්මයි තාත්තයි තුල මෙන්න මේ ගුණධර්ම හතර තියෙනවා. කවුරු කෙරෙන්ද? තමාගේ දරුවන් කෙරෙන්. අන් දරුවන් කෙරෙන් නෙමෙයි. තමාගේ දරුවන් කෙරෙන්. මෛත්‍රිය කියන වචනේ අර්ථ ගොඩක් තිබුණත් සරලව දැනගන්නට හිතවත්කම, සැප කැමැති බව. කරුණාව, දුකට විපතට පත් වෙන වෙලාවේදී ඇතිවන අනුකම්පාව, හිත උණු වෙන බව, මැදිහත් බව නේ. එතකොට දැන් මේ දරුවෙකුගේ ජීවිතයේ උපත සිදුවීමටත් පෙර ආතුව ප්‍රතිසන්දිගත මොහොතේ පටන්, මව් කුසේ පිළිසිඳි මොහොතේ පටන් මව්ගේ ස්නේහය, සෙනෙහස, මව් ගුණය මොනතරම්ද, පියාගේ සෙනෙහස මොනතරම්ද කියන එක මව්පියන් වෙලාම බලන්නට තියෙන ප්‍රායෝගික කාරණයක්. නමුත් බුදුරජාණන් වහන්සේ බණ පොත අතරින් අපට පෙන්වලා දීලා තියෙනවා මේ මව්පිය ගුණය. එනිසායි මාතුපිතු ගුණෝ අනන්තෝ, මේ ලෝකයේ අනන්ත ගුණ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ගුණය, ධර්ම රත්නයේ ගුණය, සංඝ රත්නයේ ගුණය බුදුරජාණන් වහන්සේ පෙන්වලා එතනටම එකතු කරලා තියෙන තව ගුණයක් තමයි මේ මව්පියන්ගේ ගුණය. ඒ නිසා මේ මව්පියන්ගේ ගුණ සම්පත්තිය මව්පියන් තුල හෘදසංතානයේ ඒ ගුණය කැවිලා පවතින තාක් මව් ගුණය, පිය ගුණය පවතිනවා. අම්මා කෙනෙක්ගේ ගුණය දෙස බැලුවාම බලන්න මෛත්‍රිය කොයිතරම්ද කියලා. දරුවා පිළිසිඳි මොහොතේ පටන් මේ දරුවා මාසය 2-3 ආදී වශයෙන් 10 මාසයකට මෙහා පැත්තේ දැන් නායක මාහිමියන් වහන්සේ මතක් කළානේ. බෝසත් උත්තමයන් වහන්සේ නමක් පමණයි දසමාසයක් මව් කුසේ වැඩ ඉන්නේ බද්ධ පරියන්කෙන්. සාමාන්‍ය මනුස්ස දරුවෙක්, මනුස්ස මව් කුසක සාමාන්‍ය දරුවෙක් මාස 9කින් මෙහා පැත්තේ උපදිනවා.
මෙලොව බිහි වෙනවා. ඒ දරුවා කෙරෙන් ඒ දරුවා මව්කුසේ පිළිසිඳි මොහොතේ පටන් අම්මා කෙනෙක්ගේ ඇවතුම් පැවතුම් කොහොමද කියන එක අපේ සාහිත්‍යදර දේශිත කතිකාරීතුමන් හේරත් මැතිතුමා මනාවට පැහැදිලි කළයි. ඒ නිසා ඒ දරුවා පිළිබඳව කල්පනා කරමින් ගමනක් බිමනක් යන්නේ බොහොම පරිස්සමෙන්. කන්දක් නැග්ගත් පහලකට බැස්සත් ආහාර අනුභව කළත් ඌෂ්ණ දෙයක් අනුභව කරන්නේ සැර දෙයක් අනුභව කරන්නේ බලන්න ආහාර ප්‍රත්‍ය ආදී වශයෙන් ඒ ඇවතුම් පැවතුම් යාම් ඒම් ආදී සියල්ලම අර කුස දරුවා වෙනුවෙන් කල්පනා කරලා කටයුතු කරන්නේ. ඉතින් බලන්න ඒතර 10 මාසයකට ආසන්න කාලයක් දරුවා සුවසේ සැපසේ ජීවත් වේවා කියන මෛත්‍රිය ඇති කරගන්න. ඒක අවස්ථාවක අපට මතකයි. ඒක දොස්තර මහත්තයෙක් අපිට මුණ ගැහිච්ච වෙලාවේදී මතක් කළා ස්වාමීනි එක අම්මා කෙනෙක් දරුවෙකු ප්‍රසූත කරන්න ගිහින් බොහෝම අසාධ්‍ය තත්වයකටපත් වුණා. අවදානම් තත්වයක හිටියේ කොහොමත් අම්මගෙන් විමසලා තියෙනවා අම්මේ දරුවා ගැන හිතන්නද අම්මා ගැන හිතන්නද පළමුව අම්මා කියලා තියෙනවා දොස්තර මහත්තයෝ මගේ ජීවිතය ගැන නොසිතන්න දරුවාගේ ජීවිතය ගැන බලන්න. ඒ කියන්නේ බලන්න මූණවත් දැකපු නැති දරුවාගේ ජීවිතය ආරක්ෂා කරගන්න මව් පෙළඹෙන හැටි. තමන්ගේ ජීවිතය දීලා ජීවිතයෙන් ජීවිතේ දීලා හරි දරුවා රකින්න ආරක්ෂා කරගන්න මේ අම්මා පෙළඹිච්ච හැටි. ඉතින් ඒ සමාජයක තමයි බුදුරජාණන් වහන්සේගේ මේ වටිනා ගාම්භීර ධර්මයේ තුලින් මව්පිය ගුණ මතු කරලා දෙන්නේ පින්වත්නි. ඒ නිසා ඒ දරුවා කෙරේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව මව් තුල මව් ගුණයක් වශයෙන් ජනනය වෙනවා. ඒ සැබෑ වූ මව් කෙනෙක්. ඒ නිසා අපේ ගයන් මහත්මයා ඇහුවා වගේ මෙලවට බිහි කළ පමණින් මව් ගුණ පිහිටන්නේ නැහැ. දැඩි කළ පමණින් පිය ගුණ පිහිටන්නේ නැහැ. ඔන්න ඔය කියන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණ මව්පියන් තුල තියෙන්නට ඕනි. ඒ ගුණ වලින් පෝෂණය වෙච්ච හිතකින් සහ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පවත්වන මව්පියන් කෙරෙන් දරුවෝ දකින්න ඒ ආදර්ශය. ඒ දරුවා බිහි වුණායින් පස්සෙත් දැන් අපි ගුඩ වෙලාවට හිතන්නේ දරුවා මෙලවට බිහි වුණායින් පස්සේ තමයි මේ අධ්‍යාසය ගන්න කියලා. එහෙම නෙවෙයි. දරුවා මව් කුසේ සිටියේදීම මානසික වශයෙන් මේ මව්පිය සම්බන්ධය පවත්වනවා. ඉතින් මෙලොව බිහි වෙච්ච වෙලාවේ ඉඳන් ඒ දරුවා ඇති දැඩි කරන හැම මොහොතකම දරුවාගේ සැපේදී දුකේදී හැම දෙයකදීම මව්පියන් මොනතරම් මෛත්‍රියක්, කරුණාවක් ඒ දරුවන්ගේ ජීවිතයේ දියුණුව දැකලා මොනතරම් සොම්නසකටපත් වෙනවද? ඒ වගේ මේ ජීවිතවල සැපේ අර්ථය දැකලා මධ්‍ය තමන්ට බැලුවත් නැතත් දරුවන්ගෙන් මව්පියෝ බලාපොරොත්තු වන්නේ ඒ කිසිම භෞතික වස්තුවක් නෙවෙයි දරුවන්ගේ සැපයමයි. අවුරුදු 50ක් 60ක් වුණත් තමන්ගේ දරුවා විදියටමයි දෙමව්පියෝ දකින්න ජීවත් වෙන්නවන. ඒ නිසා එවැනි උත්තරීතර ගුණ සමුදායක් මව්පියන් තුල පවතින සමාජයක අපට මේ බුදු වදන කොයිතරම් දුරට අපේ ජීවිතවලට වටිනවද කියන අර්ථය මේ ධර්ම සංකතනය තුලින් ජීවිතවලට උද්ග්‍රහණය කරගෙන හැම දිනාටම මව්පියන්ගේ ගුණය සැබෑවටම අර්ථ දක්වන්නට දරුවන්ගේ ලෝකයට වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමයි අපේ හාමුදුරනේ. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායකම් හේරත් මහතාණෙනි, දරුවෙක් මොන විපතක වැටුණත් ඇතැම් විට දරුවෙක් අතින් මොන වැරැද්ද සිදු වෙලා සිපිරිගෙට නියම වුණත් මරණ දඬුවමට නියම වුණත් අම්මා හදවතේ ඇතිවන අප්‍රමාණ දාරක ස්නේහයෙන් හඬා වැටෙනවා. එදා අංගුලිමාල හඹාගුසින් අල්ලා ගැනීමට රජතුමා ක්‍රියා කරද්දී ඒ අම්මා ගැන හිතුවත් මේ මෑතක ප්‍රවෘත්තිවල මා දුටුවා මරණ දඬුවම නියම වෙච්ච එක්තරා විත්තිකරුවෙකුගේ අම්මා කෙනෙක් අනේ මගේ රත්තරන් පුතේ කියලා හඬා වැටෙනවා. මාතෘ ස්නේහය එලෙස අවදි වෙනවා. මාතෘ ස්නේහය, මාතෘ ගුණාංග, පිතු සෙනෙහි, ඒ වගේම පීතෘ ගුණාංග බොහෝ විට අතීතයට ආදේශ කිරීමටයි අපට සිදු වෙන්නේ. එදා එවැනි උතුම් ගුණ සහිත මව්පියවරුන් බහුලව සිටි නිසා. අද වෙනස මොකක්ද අත්තනායකම් හේරත් මැදිඳුනි මව්වරුන් සහ පියවරුන් තුල එදාට වඩා ඇති වෙලා තියෙන? මුලින්ම හිඹුටාන අභිනවාරාමාධිපති අපේ ඇල්වල බුද්ධසිරි නායක හාමුදුරන් වහන්සේගෙන්
නමස්කාර පූර්වකව අවසර අදත් අපේ වැඩසටහනේ අමා වැස්සේ මුලාසනාරූඩෝ වැඩ හිඳින ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අක්බීමන ධම්මපාල නාහිමිපාණන් වහන්සේගෙනුත් අපේ ආචාර්ය නාගොඩ සද්ධාලෝක හාමුදුරන් වහන්සේගෙනුත් නමස්කාර පූර්වකව අවසර. ගයන් මේ පෝයට කියන්නේ දරමිටි පෝය කියලා. මේ මගේ අතේ තියෙන චිත්‍රය නිකිණි පෝයේ සංකේතය. මේ නිකිණි පෝයට දරමිටි පෝය කියලා කියන්නේ ගයන් මිහිඳු හාමුදුරුවන් සංඝමිත්තාවන් අපේ රටට ශ්‍රීමා බෝධීන් වහන්සේ වැඩම කළාට පස්සේ කුල 18ක් ගෙනාවා. ඒ කුල 18 එක කුලයකට පැවරුනේ ශ්‍රීමා බෝධීන් වහන්සේ ළඟට අලි ඇතුන් කැලෙන් ආවොත් ඒ අය පන්නා දමන කටයුත්ත පැවරුනේ ඒ කුලයේ අම්මාවරුන්ට. මේ චිත්‍රය ඇඳලා එව්වේ නිකිණි සාක්‍යා දීරානන්ද විද්‍යාලයේ මහනුවර ඉංග්‍රීසි මාධ්‍යයේ 6 වසර දැරියක්. ඇඳලා තියෙනවා මේ චිත්‍රයේ ශ්‍රීමා බෝධීන් වහන්සේ. ඇඳලා තියෙන්නේ අද තියෙන විදියට නෙමෙයි. බෝධීන් වහන්සේ ඇන්දේ බෝධීන් වහන්සේගේ තරුණ රූපයෙන්. සත්තු ඇන්දා පිළිවෙලට මේක අපේ මාතෘකාවට ගැලපෙන්නේ ගයන් අම්මලා තමයි ශ්‍රී මහ බෝධිය රැක්කේ. ගෙනාවෙත් අම්ම කෙනෙක් සංඝමිත්තා රැක්කේ අනුරාධපුරේ අම්මාවරු දරගෙනැල්ලා වටේට තියලා ගිනි ගහලා සත්තු එලවා දමලා. සාමාන්‍යයෙන් අද දවසේවත් ශ්‍රීමා බෝධියේ උඩට යන්න අම්මාවරුන්ට තහනම්. මොකද අම්මලට කිල්ල තියෙනවලුනේ. දැන් කිල්ලත් එක්කම තමයි සංඝමිත්තා තෙරණිය ශ්‍රීමා බෝධිය වැඩම කළේ. ඒ හින්දා අද කිල්ල තියෙනවා කියලා උඩට යන්න තහනම්. ඒක කවදා හරි අපි මීට වඩා බරපතල විදියට කතා කරයි කියලා මට හිතෙනවා. ගෙනාව අම්මාවරුන්ට තහනම් ශ්‍රී මහා බෝධිය. හැබැයි ඒ අම්මාවරු තමයි ශ්‍රී මහා බෝධියේ වටේ දර තාලා ගිනි තියලා සත්තු එලවලා රැක බලාගත්තේ. ඒක අපේ ධර්ම සාහිත්‍යයේ සිදුවෙච්ච නොවිය යුතු සිදුවීමක්. ඒ වගේම තමයි දලදා හාමුදුරුව වැඩම කළේ සංඝමිත්තා. හේමමාලි සමාවෙන්න හේමමාලි. හේමමාලිත් කාන්තාවක්. හේමමාලි පරපුරටත් උඩට යන්න තහනම් අද තියා ප්‍රාදේශීය ලේකම්වරියන්ට ඡන්දෙ දාන්න තහනම්. ඔවුන් දොට්ට දානවා ඡන්ද වෙලාවේ. පිරිමින්ට පමණයි ඡන්ද බලය තියෙන්නේ. ඒ කියන්නේ මේ සංස්ථා දෙක නොතිබුණා නම් දලදා හාමුදුරුවෝයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ අපිට බුදුදහමට ප්‍රබල ලකුණු දෙකක් අහිමි වෙනවා. අදත් ශ්‍රී මහා බෝධිය වඳින්නටත් ශ්‍රී දලදා හාමුදුරුව වඳින්නටත් යන සෙනගේ 95%ක් ඉන්නේ ගයන් කාන්තාව. මම ඉන්නේ මහනුවර අනෝරා වර්ෂාවේ තෙමි තෙමි මුළු රෑ පුරා සිරිලක අම්මාවරු තමන්ගේ කෙනෙකුම වැඩම කළ ශ්‍රී මහා බෝධීන් වහන්සේ බලන්ට පෙරහැරේ ඉන්නවා. එතන කාන්තාව 1000ක් ඉන්නකොට පිරිමි ඉන්නේ 5 දෙනයි. ඒ කියන්නේ අපේ බුදු සමය එක්ක අම්මාවරුන්ගේ සබඳතාව අපි මේවා විවිධ විදියට ගත්තා ගයන්. දැන්
වෙස්සන්තර ජාතක කාව්‍යයේ තියෙනවා ලපසේ සඳ විලසේ දවසක් වෙන්නූ වෙම්මා ඒ කවිය තියෙන්නේ ලපසේ සඳ විලසේ දවසක් වෙන්නූ වෙම්මා එපසේ බුදු කෙනෙකුන්සේ වැඩියේ දැයි අම්මා සැපසේ අප දන් දුන්නෙත් වැඩියෙන් වද අම්මා අපසේ පිය රජුනි දනට නොදෙන්න අපේ අම්මා වෙස්සන්තර රජුරෝ දරු දෙන්න දන් දෙන්න යනවා දරු දෙන්න දන් දීලා ජෝජක බමුණා එක්ක යන ගමන් දරු දෙන්න තාත්තට කියනවා ලපසේ සඳ විලසේ දවසක් වෙන්නූ වෙම්මා අම්මා අපිත් එක්ක හඳයි ලපේ වගේ හිටියේ සැපසේ අප දන් දුන්නෙත් වැදුවෙන් වද අම්මා තාත්තේ තාත්තා ලොක්ක වගේ ජූජකයට අපි දෙන්න දන් දුන්නෙත් අම්මා අපිව වැදුව හින්දා අප සේපිය රජුනි දනට නොදෙන්න අපේ අම්මා අපි දුන්න වගේ තාත්තේ අම්මව නම් දන් දෙන්න එපා. ඒ කියන්නේ මේ අභියෝගය ඒ කාලෙත් තිබුණා. තාත්තලා අම්මලව නොසලකා හැරියා. අදත් ලංකාවේ ජාතික ආදායමේ තේ පොල් රබර් පරද්දන්නේ මැද පෙරදිග අම්මාවරුන්ගේ ධනයෙන්. ඔවුන් එන්නේ ගොඩක් අය මලකඳන් වෙලා. මේ අම්මාවරු පිරිමි එක ගැමි කතාවක තියෙනවා ගැමි නෙවෙයි ළමයින්ගේ කතාවක ගයන් පොඩි ළමෙක් හදපු කතාවක් අලියෙකුයි කූඹිච්චියෙකුයි කසාද බැන්දලු විවාහය හොඳට වුණාලු ටික දවසකින් අගහිඟ වැඩි වෙලා කූඹිච්චි ඩුබායි යවලා අලියා දැන් ඩුබායි යවුවා කූඹිච්චිව අවුරුදු 2කට පස්සේ කූඹිච්චි එනවා බබත් හම්බ වෙලා අලියා ඈත ඉඳන් බලන් ඉන්නවා අම්මා කූඹිච්චිනේ අම්මා නොපෙනුනත් පැටිය පෙනෙයිනේ කිව්වා වගේ හොඬ වැල හෙල්ලෙනවා අලියා දැනගත්තා බබා එහෙදි හම්බ වෙලා හොඳ වෙලාට හම්බ වෙලා තියෙන්නේ අලියෙක්ම තමයි එච්චරයි කතාව මේකේ තේරුම මොකක්ද දන්නවද ලංකාවේ අලි වගේ පිරිමි කූඹි වගේ ගෑනු ඩුබායි යවනවා ඒ කියන්නේ අපේ රටේ අම්මාවරුන්ගේ ඛේදවාචකය හැමදාම තිබුණා ගයන් අද Facebook සංස්කෘතිය තමයි මුළු සමාජයේම පාලනය කරන්නේ මේ Facebook සංස්කෘතිය එවයි නම් ගම් නොකිය මම කියන්නම් Facebook සංස්කෘතියේ තියෙනවා අම්මලට පෙම් කරන පුත්තු අනිත් පැත්තෙන් තාත්තලට පෙම් බඳින දූලා අනිත් පැත්තෙන් මාමලා සීයලා ළඟට යන මිනිබිරියෝ මෙහෙම ව්‍යාපෘති හදලා Facebook එක අපේ හාමුදුරුවනේ ඒක ලයික් වැටෙනවා කෝටි ගණන් දාලා විනාඩි 5ක් යනකොට කතාව කියන්නේ දුවෙක් ඒ දූ කෑ ගහලා කියනවා මම තාත්තා එක්ක තමයි ඊයේ රෑ හිටියේ දූ කියනවා මං පුතා කියනවා මං ඊයේ රෑ හිටියේ අම්මත් එක්ක අපි මෙහෙ සිල් ගන්නවා අපේ පසු පරම්පරාව Facebook එක මෙහෙවනවා අම්මා බිරිඳ හැටියට තෝරගන්න තාත්තා සැමියා හැටියට තෝරගන්න රජයේ සූදානමක් තියෙනවා දැනට ගයන් මේ තත්වයට එරෙහිව මේක පාලනය කරලා මේ Facebook සහ මුලින් වනසා දාන්න මම ඒකයි Facebook එකේ නම කිව්වේ නෑ ඒ කණ්ඩායමේ මොකද ඒගොල්ලෝ එතකොට මාත් එක්ක තරහ වෙනවා හැබැයි ඒගොල්ලෝ මාත් එක්ක තරහ වුණත් මේ සටන අපි ගෙනියන්න ඕන මේ විනාශ කරන්නේ අම්මා තාත්තා පිළිබඳ අපේ තුල තිබුණු ගැඹුරු සාකච්ඡාව තාත්තා කියන්නේ දෙවියෙක්
අම්මා දෙවඟන. අම්මා බුදු වේවා කියපු જાතියක්. ඒක Facebook එක වනසන බව ඔබ ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච පුතාට ගෙනල්ලා දෙන ස්මාර්ට් දුරකථනේ තියෙන බව මේ අම්මලා දන්නෙත් නැහැ, තාත්තා දන්නෙත් නැහැ. එක අම්මා කෙනෙක් එයා හැමදාම බැලුවේ පෝය වැඩසටහන්. දොරමණ්ඩලාව වැනි බෞද්ධ වැඩසටහන්. අමාවැස්ස වගේ බෞද්ධ වැඩසටහන්. ඒ අම්මා ටිකක් කේන්ති යන කෙනෙක්. හැබැයි අම්මා හැම පෝයකම මේ වැඩසටහන් බැලුවා. ඇගේ සැමියා ටිකක් තරහ යන කෙනෙක්. හැබැයි නිතරම බුදුබණ අපේ හාමුදුරුවන් වහන්සේලාගෙන් අහපු ඒ අම්මගේ කුස තුල ඉපදුණු දුව අම්මගේ චණ්ඩිකම අරගෙන ආවේ නැහැ. තාත්තගේ සැරපරුස බව ගෙන ආවෙත් නැහැ. ඉපදුණු දුව ඉපදිලා තියෙන්නෙත් අර අම්මගේ තාත්තගෙත් නැති නිර්මල හරියට නිකිනි මාසේ ඉපදෙන මලක් වගේ. ඒ දූට ඒ සියලු ශක්තිය ලැබුණේ අම්මාගේ සීලයේ බලයෙන්. අම්මට බැරි වුණා ඇගේ තරහ යන එක නැති කරගන්න. හැබැයි අම්මගේ කුසෙන් ආපු සොඳුරු දියණිය අහන් හිටියේ බුද්ධ භාෂිත. ඒ කියන්නේ තමන්ගේ කුසයේ මහත්තයාගේ දරුණුකම සහිත දරුවෙකු උපදින එක වළක්වන්න ශ්‍රී ලංකා අම්මලාට පුළුවන්කම තිබුණා. ඒක කරන්ට පුළුවන් එකම වර්ගය වුණේ මේ සිංහල බෞද්ධ අපි විතරයි. අපිට ඒකට මඟ පෙන්නුවේ කහ සිවුරයි නගුලයි. කහ සිවුරෙන් ධර්මය ගත්තා අම්මාවරු, නගුලෙන් සීසාපු තාත්තා ඒකට ශක්තිය දුන්නා. ඒ අනුව බලනකොට අද අපිට අම්මා ගැන මෙහෙම කවියක් අහලා තාත්තා ගැන කතා කරලා විතරක් මදි. මම මේ පෙනී සිටින්නේ අවුරුදු 2500ක් තිස්සේ උරුම වෙච්ච බුදු වෙන අම්මා බුදු වෙන්නම ඕන. බුදු වෙන තාත්තා බුදු වෙන්නම ඕන. ඔවුන් සමග නිදාගන්න බටහිර සංස්කෘතිය අපට එපා. මැතිවරණේ අනිද්දා එනවා. ඒ මැතිවරණේ හැම දිනන සමාජිකයෙකුටම සිද්ධ වෙනවා. පක්ෂ දෙක තුනේම අයට සිද්ධ වෙනවා මේ සටනට සූදානම් වෙන්න. මොකද මේකට ඉඩ දුන්නොත් Facebook එක විසින් අපි අමන සංස්කෘතියක් තියෙන රටක් බවට පරිවර්තනය වෙනවා. නව තාක්ෂණය උතුම් මනුගුණ දම්වලට සිදු කොට තිබෙන බරපතල හානිය අත්තනායකම් හේරත් මහතා සඳහන් කළ. නව තාක්ෂණය අවශ්‍යයි. නව තාක්ෂණය නොමැතිව අපිට පෙරට යාමේ හැකියාවකුත් නැහැ. නමුත් අපේ උත්තම ගණේ මනුගුණ සමුදාය සිඳ බිඳගෙන ඒවාට තවදුරටත් යාමට ඉඩ දිය යුතුද? මේ බරපතල తත්වය අවධානයට ගත යුතු මොහොතක්. අමාවැස්ස දම්සභා මණ්ඩපේ මව්පිය ගුණ සමුදාය පිළිබඳ වර්තමාන తත්වය විමසා බැලෙන දහම් විවරණයක් සිදු කෙරෙන්නේ අපි හිඹුටාන ශ්‍රී අභිනවාරාම පුදබිමේ සිට අලුයම් කාලයේ අෂ්ටාංග සීලය සමාදන් වීම ඇතුළුව වැඩසටහන් පෙළක් ඔබ වෙත ගෙනෙමින් අමාවැස්ස දම්සභා මණ්ඩපය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අක්මීමන ධම්මපාලනා හිමි, ඒ වගේම ආචාර්ය පූජ්‍යපාද නාගොඩ සද්දාලෝක හිමි, ඒ වගේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායකම් හේරත් මහතා සමග තවදුරටත් මේ කෙටි විරාමයෙන් පසුව කතා කරමු. මව්පිය ගුණවලට අද සිද්ධ වෙලා තියෙන්නේ කුමක්ද කියන දේ පිළිබඳව. හිමුටාන ශ්‍රී අභිනවාරාම පුදබිම ඉතාම රමණීය පුදබිමක්. මේ පූජනීය භූමියේ ශ්‍රී දළදා මාලිගයේ ආකෘතියට ඉදිවන ධාතු මන්දිරය, සංඝාවාසය, මේ ඇතුළු රමණීය විහාරාංග රැසක් ඉදිවෙමින් පවතිනවා. ඉදිවෙලා තිබෙන විහාරාංගත් ඉතාම රමණීයවයි ඉදිකොට තිබෙන්නේ. මේ සියල්ල පසුපස විහාරාධිපතින් වහන්සේ කලාකාමී නිර්මාණශීලී ඇසක් සහිත සිතක් සහිත පූජ්‍යපාද
ඇල්වල බුද්ධසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ සිටිනවා. අපි සඳහන් කළ යුතුමයි ඔබ මේ දකින මල්කම් සමුදාය මේ ඊටාම අලංකාර ආකර්ශනීය මල්කම් සමුදාය ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් අතින් නිම වූ මල්කම්යයි පැවසීමත් අපේ හිතට පහන් බවක් ඇති කරනවා. විහාරාධිපතින් වහන්සේ ඇල්වල බුද්ධසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අතින් නිම වුණු මල්කම් සමුදායකිනුයි මේ දම් සභා මණ්ඩපය අලංකාර වෙලා තිබෙන්නේ. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අක්මීමන ධම්මපාල නායක හාමුදුරුවනේ මාතෘත්වය පීතෘත්වය සදා පූජනීයයි. නමුත් ඇතැම් අම්මලා තාත්තලා හැසිරෙන හැටි බහුලව වර්තමානයේ දකින අපට මාතෘත්වය පීතෘත්වය කියන මේ සංකල්ප පවා කොතරම් හැල්ලුවට ගිහිල්ලා තියෙනවද කියලා විටක හිතෙනවා. මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් විදියට ඔබ වහන්සේ කොහොමද මේ තත්ත්වය විශ්ලේෂණාත්මකව දකින්නේ? ඇත්තටම ගයන් අද සමාජයේ දිහා විමසුම් බලපුහම මේ මව් පදවිය පිය පදවිය කියන මේ භූමිකා දෙක සමහර තැන්වල ඊටාම හැල්ලුවට ලක් වෙලා තියෙන ආකාරයක් දකින්ට ලැබෙනවා. අම්මා කෙනෙක් දරුවෙක් ලෝකයට බිහි කරපුහම ඒ දරුවට අම්මගේ නෑකම වෙන්නේ මව කියන එකයි. මම මේ කියන එක පුංචි කාරණයක් මේ හිතා ගන්න පස්සේ මම මේක වෙනත් විදිහකට විස්තර කරනවා. දැන් දරුවෙක් ලෝකයට බිහි කරපුවාම මේ දරුවා අම්මගේ පුතා. ඒ විදිහටයි මේක සම්මත වෙන්නේ. ඒ වගේම අනික් පැත්තට බලපුවාම ඒ බිහි කරපු ස්ත්‍රිය දරුවගේ අම්මා. නමුත් මේ නෑදෑකම වැරදි විදිහටයි අපිට පේන හැටියට මහා ප්‍රජාපති ගෝතමී ඉදිරිපත් කරන්නේ. ඇයි එහෙම ඉදිරිපත් කරන්නේ? අපි බලමු. අහන් සුගත මාතාතේ ත්වංච වීර පිතාවම. තමුන්නාන්සේ බිහි කරපු මව මං තමයි. ඒ කියන්නේ බිහි කළා කියන්නේ කුසෙන් බිහි කළා නෙමේ හදාපු අම්මා. අහන් සුගත මාතාතේ මම තමයි තමුන්නාන්සේ ලෝකයට ඉදිරිපත් කරපු අම්මා. එතකොට මහා ප්‍රජාපති අම්මා වෙන්න ඕනේ, බුදුහාමුදුරුවෝ පුතා වෙන්න ඕනේ. ඒකනේ විය යුතු දේ. අනික් පදයෙන් ප්‍රජාපති කියන්නේ ඊට වඩා වෙනස් අදහසක්. ත්වංච වීර පිතාමම. හැබැයි තමුන්නාන්සේ තමයි මගේ තාත්තා. දැන් අම්මා පුතාට කියනවා පුතේ උඹ තමයි මගේ තාත්තා කියලා. එතකොට මේ වැරදි නෑකමක් නේ. ඇයි මේ වැරදි නෑකමක් අපට සාමාන්‍යයෙන් පේනකොට ඉදිරිපත් කරන වැරදි නෑකමක් මෙතන සඳහන් වෙන්නේ වරදක්ද? නෑ. මේකට වඩා ගැඹුරු අර්ථයකිනුයි මහා ප්‍රජාපතිය මේ නෑදෑකම පෙන්වන්නේ. හේතුව සද්ධම්ම සුඛදෝ නාත තයා ජාතම් හි ගෝතම. මාව මේ සංසාර සාගරයෙන් එගොඩ කළේ උඹ. ඒ කියන්නේ බුදුහාමුදුරන්ටයි කියන්නේ ඔබ වහන්සේ විසින් තමයි මේ සසර සාගරයෙන් මාව එගොඩ කළේ. ඒ නිසා එතනදී ඔබ මගේ තාත්තා බවට පත් වුණා. ඉතින් ඒ නිසා බලන්න එතකොට මේ සංකල්පීය වශයෙන් මාපිය දූදරු සම්බන්ධතාව කොයිතරම් ඉහළට බුදුදහම විස්තර කරලා තියෙනවද? නමුත් අපිට ඒ ගැන මේ ගායන් වැඩියෙන් අහන්නේ වර්තමාන සමාජ තත්ත්වය ගැනයි. පින්වතුනි, අපට ඉන්ද්‍රියන් පහක් තියෙනවා. ඇස් දෙකක්, කන් දෙකක්, නාසයක්, දිවක්, ශරීරයක් කියන මේ ඉන්ද්‍රිය පහක් ප්‍රධාන වශයෙන් පිහිටලා තියෙනවා. මනසකුත් තියෙනවා. අපේ මේ ඉන්ද්‍රියන් බලන්නේ හැම වෙලේම ලස්සන දේවල් හොයාගෙන දුවන්න තමයි ඇස් දෙක බලන්නේ. කන් දෙක බලන්නේ හොඳ මිහිරි දේවල් හොයාගෙන දුවන්නේ. දිව බලන්නේ රස දෙයක් හොයාගෙන යන්නේ. ශරීරය බලන්නේ සුමුදු ස්පර්ශයක්මයි. නාය හොයන්නේ හොඳ සුගන්ධවත් දෙයක්මයි. නමුත් මේ ඉන්ද්‍රියන් පසුපස හඹා යාම කොතෙක් කල්ද කියන කාරණේ අපි හිතන්න. චක්කුණා රූපං දිස්වා, ඇහෙන් රූප දකිනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. ඇහැ රූපයක ගැටිලා දැක්කාය කියන මේ සංකල්පය ඇති කරගන්නවා. එතකොට හොඳ ලස්සන දෙයක් දැක්කොත් අන්න ඒකේ ඇලෙනවා. පිය රූපේ සාරජ්‍යති. තමන් අප්‍රිය කරන දෙයක් දැක්කොත් අප්‍රිය රූපේ ව්‍යාපජ්ජති. දැන් අපිට පුළුවන් මේක සමාජයට ආරෝපණය කරන්න. අම්මලා තාත්තලා තේරුම් ගන්න ඕනේ තමන් කැමති වෙන ප්‍රිය රූප පිටිපස්සේ යන්න හොඳ නැහැ. තමන් තේරුම් ගන්න ඕනේ තමන්ගේ භූමිකාව මොකද්ද? තමන්ට කැමති රූප පිටිපස්සේ යන්න පටන් ගත්තොත් අන්න අර ප්‍රිය රූපේ සාරජ්‍යති. ඒක පිටිපස්සෙන් දුවන්න පටන් ගත්තොත් තමන්ට තමන්ගේ පෞල් ජීවිතයක් නැහැ. තාත්තට තාත්තගේ පෞල් ජීවිතයක් නැහැ.
තරුණ වෙලාවේදී මේ විදිහේ නොයෙක් මේ ප්‍රශ්නවලට ඇතැම් නිවෙස්වල දරුවෝ තරුණ දූ දරුවෝ විවාහක දරුවෝ මුහුණ දෙනවා තමයි. නමුත් අපි හිතන්න ඕනේ තරුණ පියවරුත් මේක හිතන්න ඕනේ. ඒ තරුණ පියවරු දැනගන්න ඕනි මේ ලස්සන තියෙන්නේ ටික කාලයයි. මේ හඹාගෙන යන රූප පසුපස්සේ මේ විදිහට එලවගෙන ගියොත් මේකේ අවසාන විනාශයක්. තරුණ මෑණිවරුත් හිතන්න ඕනේ මේ පසුපස්සේ මේ යන ගමන ගියොත් මේ විදිහට අපේ දරුවන්ටත් තැනක් නැතුව යනවා. අන්තිමට දරුවෝ අපට සාප කරයි. අපේ තාත්තා මේ වගේ කෙනෙක්. දරුවන් දැනුම් තේරුම් ඇති වෙනකොට දරුවන්ගේ අවඥාවට ලක් වෙයි. මෙන්න මේ විදිහට වර්තමාන සමාජයේ කතා කරනවා නම් තේරුම් ගන්න උත්සාහවත් වෙනවා නම් ඒ විදිහට සමාජය තුල සදාචාර වර්ධනයක් සදාචාරමත් සමාජයක් හොඳ නරක හඳුනන සමාජයක් අපට නිර්මාණය කරගන්න පුළුවන්. ඒකට බුදුදහමෙන් පසුබිම තිබෙනවා. බුදුදහම මේ සඳහා කරුණු දක්වලා තියෙනවා. අම්මා කෙනෙක් දරුවන් කෙරෙහි කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ? තාත්තා කෙනෙක් දරුවන් කෙරෙහි කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ? පින්වතුනි බලන්න මේ ඇඟක තියෙන ලේ සුදු පාට කිරි වෙන්නේ ඇයි? ලෝහිතං හේතං බික්කේ යදිදං අරියස්ස විනේ මාතු තඤ්ඤං. මහණෙනි මේ ලේ කියන්නේ ආර්ය විනයට අනුව මව් කිරි වලටයි. තමන්ගේ ලේ තමයි කිරි බවට පත් වෙලා දරුවෙකුගේ කුසගින්න නිවන්න මව් කෙනෙක් යොදාගන්නේ. එතකොට ඒ ලේ කිරි බවට පත් කරන මව හැබැයි සමහර විට ඒ තරුණ මවම තේරුම් ගන්නේ නැහැ. ටික දවසක් යනකොට මම්මගේ ලේ කිරි කරලා දීලා මේ දරුවා හදාගත්තේ මේ දරුවට ආදර්ශමත් ජීවිතයක් මං ගත කරන්න ඕන කියලා. තාත්තා කෙනෙක් දාඩිය මුගුරු පෙරාගෙන දැන් කාලේ හැටියට කුලී වැඩ කරලම නෙමෙයි සමහරට ව්‍යාපාර කළත් හිත වෙහෙසවලා මොලේ වීසවලා වෙලාවක් කලාවක් නැතුව ඒවට උනන්දු වෙලා ඒ විදිහට තමයි තාත්තා කෙනෙක් වැඩ කරන්නේ. කොයි වැඩේ කළත් උනන්දුවෙන් උද්‍යෝගයෙන් යුක්තව තාත්තා වැඩ කරනකොට තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් අරමුණු කරගෙන තමයි ඒ දේ කරන්නේ. මේ තමන් සඳහාම නෙමෙයි දෙමව්පිය හම්බ කරන්නේ. දරුවෝ සඳහා යමක් දෙමව්පිය හොයනවා, තබනවා, ඉතුරු කරලා යනවා. ඒ නිසා තාත්තගේ ගුණේ තාත්තා රැකගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. තාත්තා ගෙදරට ආදර්ශ සම්පන්න කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. අවුරුද්දට අම්මා තාත්තට බුලත් දීලා වඳින සිරිත තියෙනවා. ඊළඟට අම්මා තාත්තට බුලත් අතක් දීලා වඳිනවා. එතන මේ අපේ සංස්කෘතිය. හැබැයි හිතලා බලන්න සමහර ගෙවල් වල එහෙම තාත්තට බුලත් අතක් දීලා වඳින්න පුළුවන් මට්ටමට ඒ තාත්තා ජීවත් වෙනවද? ඇත්තටම අම්මගේ හිතට එකඟව අම්මට බෑ ඒ තාත්තට ඒ කියන්නේ තමන්ගේ ස්වාමියාට බුලත් හුරුල්ලක් පිළිගන්නලා වඳින්න. සමහර විට දරුවන්ට බෑ හිතට එකඟව අම්මට බුලත් හුරුල්ලක් පිළිගන්නලා වඳින්න. ඒක නිසා මේ සමාජයේ සිද්ධ වෙලා තියෙන මේ ශීඝ්‍ර පරිවර්තනය තාක්ෂණයත් එක්ක අපේ අත්තනායක මහත්මයා පැහැදිලි කළා මේ කොයිතරම් වැරදි පැත්තට මේක ගලාගෙන යනවද කියලා. හැබැයි මේක වැරදි පැත්තට ගලාගෙන යනවා කිව්වට දැන් ඉතින් ඒක ගලාගෙන යනවා තමයි අපිට කරන්න දෙයක් නැහැ කියලා නිකන් ඉඳලා බෑ. අපි කොහොම හරි මේක අනික් පැත්තට හරවන්න ඕනේ. ඒකටයි බුදුදහම තියෙන්නේ. ඒකටයි මාර්ගෝපදේශයේ තියෙන්නේ. ඒකටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාළ ධර්ම විනයෙන් අපට ආලෝකයක් ලබන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා වර්තමාන සමාජයේ විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ විශේෂම කාරණේ සදාචාර සම්පන්න දෙමව්පියෝ සදාචාර සම්පන්න විදිහට දරුවොත් එක්ක ජීවත් වෙන්න. ඉතින් මේවා භික්ෂූන් වහන්සේ නමකට හැටියට කියන්න පුළුවන් මට්ටමින් අපි කියන අපට වඩා මේක තවත් විස්තර සහිතව හේරත් මහත්මයා ආදී ඉදිරිපත් කරනවා. කොහොම වුණත් මේ தત્ත්වයේ පිළිබඳව ඇත්තටම තරුණ අම්මලා තාත්තලා නැවත වාරයක් හිතලා බලන්න ඕනේ. තමන්ගේ හදවත තට්ටු කරලා බලන්න ඕනේ. තමන් සමගම කතා කරලා බලන්න ඕනේ. හැබෑවටම මම මේ කරන්නේ හරි වැඩක්ද? මේ කරන වැඩෙන් මගේ දරුවන්ට අයහපතක් වෙන්නේ නැද්ද? දරුවෝ මම් මුලා වෙන්නේ නැද්ද? සමහර විට හුඟක් මිල මුදල් තියෙන තැන්වල, ඊටාම සමාජයේ ඉහළ තලයේ වැජෙන තැන්වල මේ ප්‍රශ්නේ ගැඹුරෙන් තියෙනවා. ඇතැම් විට මිල මුදල් වැඩිවීමම මේ தත්ත්වයේ වැඩි වෙන්නත් හේතු වෙලා තියෙනවා දෝ කියලා සමහර පවුල් ගැන තියෙන විස්තර අහපුහම මට හිතෙනවා පෞද්ගලිකව. ඒ කියන්නේ ඒ අයට ඕන තරම් මුදල් තියෙනවා. ඒ මුදල් වියදම් කරන්න තාලයක් තිබෙන්න ඕනේ. ඒතර හොඳ පැත්තට වඩා ඒ අය යොමු වෙන්නේ මුදල් නරකට වියදම් කරන්න.
ඒ නිසා පින්වතුනි මේක නෙමෙයි අපේ සංස්කෘතිය. සිංහල සංස්කෘතිය බුදුදහම වගේ. ඒ නිසා මේක දෙමව්පියන්ට අයිති වගකීමක්. දෙමව්පියන්ට සලකන්නේ නැහැ, දෙමව්පියන් ගැන බලන්නේ නැහැ කියලා කිව්වට. එහෙම කියනවා හුඟක් තැන්වල. ඇතැම් විට ඒක දරුවන්ගේ වරදක් වෙන්නත් පුළුවන්. නමුත් ඒක සම්පූර්ණයෙන් සමහර තැන්වල 100% දරුවන් පිටම පටවන්න පුළුවන් කමක් නැහැ. ඒ මොකද දරුවන්ගෙන් සැලකිලි ලබන්න පුළුවන්, සැලකිලි ලැබෙන්න අවශ්‍ය තත්වයට දෙමව්පියෝ තමන්ගේ භූමිකාව ක්‍රියාත්මක නොකරන නිසා. ඒ වගේම අපේ සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේ තියෙනවනේ තාත්තගේ අපාරේ තමයි පුතා යන්නේ කියලා. එතකොට වැරදි ජීවිතයක් ගත කරපු තාත්තා කෙනෙක්ගෙන් හොඳ දරුවෙක් බලාපොරොත්තු වෙන එක හරි අමාරුයි. අපේ ධර්මයේ එක තැනක දක්වනවා ධාතුසෝ භික්කවේ සත්තා සංසන්දෙන්ති සමෙන්ති හීනාධිමුත්තකේ හීනාධිමුත්තකං පනීතාධිමුත්තකේහි පනීතාධිමුත්තකං. මහණෙනි, අදහස් වශයෙන් යහපත් අදහස් තියෙන ධර්මානුකූල අදහස් තියෙන දෙමව්පියන්ට ලැබෙන්නේ ධර්මානුකූල දරුවෝ. ඊටාම නරක කෙලෙසිච්ච අදහස් තියෙන කාමයෙන් මුසපත් වෙච්ච සදාචාරය ගැන මේ ලෝකේ හැඟීමක් නැතුව ක්‍රියාත්මක වෙන දෙමව්පියන් නම් ඒ ඇයට ලැබෙන දරුවොත් ඒ වගේ. බලන්න ඉස්සර හැමදාම ඉස්කෝලේ යනකොට අම්මට තාත්තට වැඳලා යන සිරිත තිබුණා. නින්දට යන්නේ අම්මා තාත්තට වැඳලා. මේ අවුරුද්දට බුලත් දීලා වන්දන එක විතරක් නෙමෙයි. පන්සල් ගිහිල්ලා ආපු ගමන් පොයට පන්සල් යනවා, මල් පූජා කරනවා, මල් පූජා කරලා ආපු ගමන් ගෙදර ආපු ගමන් කරන්නේ අම්මට තාත්තට වඳින එක. මේ චූටි කාලේ මම කරපුවා මට මතක් වෙනවා. ඒ වගේම සමහර දාට ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා තාත්තා හොයනකොට සමහර තාත්තා මේ බාත්රූම් එකේ වැසිකිළියේ. ඉතින් කොහොම වඳින්නද? චූටි කාලේ තේරුමක් නැහැ. එතනට ගිහිලා වැඳලා යනවා. ඇයි එහෙම කරන්නේ? ඒ ගෙවල් වලින් ලැබිච්ච සංස්කෘතික දායාදේ, සංස්කෘතික උරුමේ. එතකොට එහෙම සංස්කෘතික දායාදයක්, ආගමික ආభాෂයක්, සදාචාර සම්පන්න මඟ පෙන්වීමක් ලැබුණොත් ඒ ළමයි වරදට යන්න තියෙන ඉඩ නෑ නෙමෙයි අඩුයි. වරදට යන පැත්තට ගියත් නැවත හරවා ගන්න බැරි කමක් නෑ. අවවාද කරලා ආදර්ශයෙන් දක්වලා අනුශාසනා කරලා හරවන්න බැරි කමක් නෑ. ඒක නිසා මේක එක පැත්තකට විතරක් වගකීම් පාරලා නිකන් ඉන්න බෑ. ඉස්සර වෙලා වගකීම් බාර ගන්න ඕනි දෙමව්පියෝ. මොකද දෙමව්පියෝ තමයි දරුවන්ගේ ආදර්ශ පිණ්ඩේ බවට පත්විය යුත්තේ. ඒ දෙමව්පියන්ගේ ආදර්ශයට අනුව තමයි චූටි දරුවා පුංචි කාලේ ඉඳලා බහතෝරන කාලේ ඉඳලා ටිකෙන් ටික ලොකු මහත් වෙන්නේ. දැන් බලන්න අද අම්මට තාත්තට කතා කරන්නේ සමහරට ඔයා මෙයා කියලානේ. ඉස්සර අපේ ගෙවල් වල එහෙම කතා කළාද? ඔයා මෙහෙ එන්න, ඔයා මෙහෙ යන්න, කොයා ගියේ නැද්ද අර ගමන? මේ දරුවෝ මේ අම්මගෙන් අහනවා. එහෙම අම්මට තාත්තට කතා කරන සිරිතක් මේ බෞද්ධ ගෙවල් වල තිබුණේ නැහැ. අද ඒක සමාජයේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඇයි මෙහෙම වෙන්නේ? කාලයක් යනකොට මේවා පිළිබඳව තිච්ච සැලකිල්ල අඩු වෙලා ගියා. අම්මට වඳිනවා කියන එක අවුරුදු 10ට විතරක් කරන දෙයක් බවට පත් වුණා. සමහරට එහෙමත් නොකරන තත්ත්වයට පත් වුණා. ඒ නිසා අම්මා තාත්තා දැනගන්න ඕනේ දරුවන් වෙනුවෙන් කරන්න ඕනේ යුතුයකම් කියන්නේ කණ්ඩ බොණ්ඩ දෙනවා, ඉස්කෝලේ එක්කගෙන යනවා, උගන්වනවා, වටිනා ඇඳුම් පැළඳුම් අරන් දෙනවා, දරුවට අවශ්‍ය කරන සියලු භෞතික සැප සම්පත් දෙනවා කියන එක නෙමෙයි. මීට අවුරුදු 50කට එහා සමාජෙ තිබුණද එහෙම දෙන්න භෞතික සැප? එහෙම වටිනා ඇඳුම් පැළඳුම්, නොයේක් උපකරණ, නොයේක් සෙල්ලම් බඩු කියලා જાතියක් මීට අවුරුදු 50කට 60කට 70කට එහා තියුණද? එහෙම නැහැ. නමුත් ඒ කාලේ හැදිච්ච දරුවෝ සමහර විට අරට වඩා දැන් අවුරුදු 60 70 වයස්වල ඉන්න අය අරට වඩා බොහෝම සදාචාර සම්පන්නයි. පින්වතුනි, උපකරණ මතින් විතරක් දරුවෙකුට ආදරය දක්වලා බෑ. හොඳ ඇඳුම් අරන් දීලා, ඉහළම කෑම අරන් දීලා, ඉහළම උපකරණ අරන් දීලා අර අත්තනායක මහත්මයා කිව්වා වාගේ ශිෂ්‍යත්වයේ පාස් වෙච්චාම ස්මාර්ට් ෆෝන් එකක් ගෙනත් දීලා දරුවට ආදරය දක්වන්න බෑ. සංකල්පීය වශයෙන්, අදහස් වශයෙන් පුංචි දරුවාගේ හදවතේ ಗುಣධර්ම රෝපණය කරන්න අම්මට පුළුවන් වෙන්න ඕනේ. එහෙම කරන්න නම් අම්මත් ಗುಣධර්ම පිණ්ඩයක් බවට පත් වෙන්න ඕනේ. තාත්තට පුළුවන් වෙන්න ඕනේ අම්මට දක්වන කරුණාවම දරුවන්ටත් දක්වන්න ආදර්ශ සම්පන්න ජීවිතයක් ගත කරන්න. මෙන්න මේ විදිහට සකස් වෙනවා නම් මං හිතනවා මේ බෞද්ධ සමාජයේ තවදුරටත් දියුණුවටපත් වෙන ආකාරයක් අපට දකින්න පුළුවන් වෙයි. එහෙමයි නායක හම්තුරුනේ.
උදෑසන දම්සභා මණ්ඩපයට වැඩම කළ ඔස්ට්‍රේලියාවේද වැඩ සිටින ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් මේ පුදබිමට බොහොම සම්බන්ධ දොරවු ඥානරතන හාමුදුරුවෝ සිහිපත් කළා. COVID-19 වසංගතයෙන් පස්සේ COVID-19 නිසා මැරුණු ඔස්ට්‍රේලියානුවන්ට වඩා වැඩි පිරිසක් පහුගිය කාලේ ඇති වුණු මානසික ආතතිය නිසා සියදිවි නසා ගැනීමෙන් මිය ගිහිල්ලා තියෙනවා කියලා. ඔවුන්ගේ විශේෂයෙන් වැඩිහිටියන්ට දැඩි හුදකලා බව, ඔවුන්ට අපේ සංස්කෘතිය වගේ අන්තර් සම්බන්ධතා බැඳීම් තුලින් ලැබෙන ආදරය සෙනෙහසේ තියෙන අවමකම මේ වගේ දේවල් මේකට බලපෑවා කියලා. නමුත් නාගොඩ සද්ධාලෝක හාමුදුරුවනේ ධනයෙන් තාක්ෂණයෙන් අගතැන්පත් එවැනි රටවලටත් ධනයට තාක්ෂණයට කළ හැකි දෙයක් නැහැ මනස බිඳ වැටුණයින් පස්සේ. මනස උපවත් කරන ආරක්ෂා කරන අධ්‍යාත්මය ශක්තිමත් කරන අපේ පෙරදිග සංස්කෘතියෙන් මේ తත්වය දැන දැනත් අපි ඇදිලා යන්නේ අර අසරණ වෙච්ච ඔස්ට්‍රේලියානුවන් හෝ බටහිරයන් තියෙන පැත්තටම නේද? සැබවින්ම ඒ කාරණය සැබෑවක්. ඉතින් හේතුව තමයි අපේ නායක ස්වාමින් වහන්සේ මතක් කළා වගේ මේ අපේ පංචීන්ද්‍රියට ගෝචර වන රූපාදී අරමුණු ඔස්සේ මුලාවට පත්වීම. දැන් පහුගිය කාලවල මේට වසර 5ක් 10ක් 20ක් 30ක් වෙන්න පුළුවන්. අපේ අය සිංහල දරුවෝ ශ්‍රී ලාංකිකයෝ ඔය බෝට්ටු වලින් ඉතාලියට යනවා. බෝට්ටු වලින් ඉතාලිය යනවා. තව තව රටවල් වලට යන්න බොහෝම උත්සාහයක් දැරුවා. සමහර අය ජීවිත අනතුරටපත් වුණා. දැන් ඔය කොවිඩ් ප්‍රශ්නය ආවයන් පස්සේ ඉතාලි වල ඉන්න කට්ටිය ලංකාවට එන්න බෝට්ටු සෙව්වා. ඉතින් අපිට පේනවා එහෙනම් මේ නායක ස්වාමින් වහන්සේලා සිහිපත් කළා වගේ අපේ අතනායක මැතිතුමාලා සිහිපත් කළා වගේ මේ සිංහල ජාතිය සහ මේ අපේ මාතෘ භූමිය තුල තියෙන කැවිච්ච තුනුරුවන්ගේ ගුණ සම්පත්තියෙන් ලැබෙන ආශිර්වාදය හා හැදියාව අපේ ජීවිතවලට කොච්චරනම් උපකාර වෙනවද කියලා. ඉතින් විශේෂයෙන්ම ලෝකපාලක ධර්ම දෙකක්නේ හිරියොතප් කියලා කියන්නේ ලැජ්ජා බය දෙක. ওই ලැජ්ජා බය දෙක නැත්නම් කරන්න බැරි පාපයක් නෑ අපේ හේරත් මැතිතුමා නේද? ඉතින් ලැජ්ජා බය දෙක ඇතුව මව්පියන්ගේ ජීවිතයේ ගොඩනැගිලා තිබුණොත් ඒ මව්පියෝ ලැජ්ජා බය දෙක ඇතුව තමයි පවට ලැජ්ජ බය ඇතුව තමයි ඒගොල්ලන්ගේ ජීවිතේ පවත්වන්නේ. මේ කාරණේ ලපටි වයසේ ඉන දරුවෝ ආදර්ශයෙන් දකින්න. අවවාද කරන්නට කලින් ආදර්ශයේ වැදගත් කියන්නේ ඒකයි. ඒ යුරෝපීය රටවල් පැත්තට හැරෙනකොට අපට ජාත්‍යන්තර වශයෙන් තියෙන අත්දැකීම තමයි ගායන් මහත්තයා අහුව ප්‍රශ්නෙට පිළිතුර ආධ්‍යාත්මික වශයෙන් ඇතිවෙන මානසික සහනය මදිකම නිසා බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිත අවුලෙන් අවුලට පත් කරගන්නවා. ඒ ජීවිත අවුල ලියා ගන්නට නොයෙක් විදිහේ භෞතිකයේ තුල උත්තර සොයනවා. උත්තර නැති වුනහම තමයි සියදිවි හානි කර ගැනීම ආදී බොහෝ කරුණු අපිට දකින්න ලැබෙන්නේ. නමුත් අපිට බුදුදහම තුල බුදු සමය තුල බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල ඉවසීම දැරීම කියන කාරණේ තාමත්ම පැහැදිලිව උන්වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. ඉතින් අද තාක්ෂණික දියුණුවත් එක්කලා බටහිරකරණයත් එක්කලා අපේ පුරුද්දක් ඇති වෙලා තියෙනවා පිටරටින් මොනවා හරි ලැබුණොත් ඒක තමයි හොඳ ඒක තමයි උතුම් කියන කාරණේ. දැන් පෞගිය කාලේ භාවනාවක් පිළිබඳව කතා කළා මේ මාතෘකාවටම අදාළ නැති වුණත් ඒ භාවනාව අමුතු භාවනාවක්. ඉතින් මටත් අහන්න ලැබුණා ඔස්ට්‍රේලියාවේදී බ්‍රිස්බේන් නගරයේදී මේ භාවනාව තමයි මොනවත් හිතන්නේ නැතුව ඉන්න ඕනේ. භාවනාව තමයි මුකුත් හිතන්න බෑ. එහෙම මුකුත් සිතන්නේ නැතුව නිශ්චලව ඉන්නකොට සෝවාන් වෙනවා කියලා. එහෙම සෝවාන් වෙච්ච අය 75 දිනක් ඒ වැඩසටහනේදී මට අපේ හේරත් මහත්තයා හම්බ වුණා බ්‍රිස්බේන් නුවරදී. ඉතින් අමුතු භාවනාවක්. ටික දවසක් යනකොට අපි ලංකාවට වැඩියන් පස්සේ ලංකාවේදීත් හම්බුණා ඒ භාවනාවම කරන අය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ කර්මස්ථාන පිළිබඳව බලනකොට
අපිට සමතලිස් කර්මස්ථාන කියලා තියෙනවා. සමත විදර්ශනා වශයෙන් කොටස් කරලා හිත දියුණු කරගන්න වැඩපිළිවෙල තුල. ඉතින් එතකොට අර පිටරටින් මොනවා හරි දෙයක් විදේශයකින් ආවට පස්සේ වග විභාග නැතුව වැළඳ ගන්න ස්වභාවයක් අඩු ගතියක් අපේ සිංහල ජාතිය තුල විශේෂයෙන්ම තියෙනවා කියන එක ඊටාම කනගාටුවෙන් උනත් කියන්නට ඕනේ. ඒ නිසා විශේෂයෙන් අපි දැනගන්නට ඕනි ආධ්‍යාත්මික වශයෙන් ලැබෙන ගුණය ආධ්‍යාත්මික සංසිඳීම නිසා තමයි අපේ ජීවිතයේ මේ තියෙන බාහිර ආධ්‍යාත්මික අවුල් ලියා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව වෙන මොනම ක්‍රමයකින්වත් අපට අපේ ජීවිත ගැටලු ලියා ගන්නට බෑ. මනෝ සෞඛ්‍ය තුල මනෝ වෛද්‍යවරු අද විශාල පරිශ්‍රණයක යෙදিলা තියෙනවා. ඇමරිකාව වාගේ රටවල් වල බොහොම දියුණු රටවල් කියලා අපි පිළිගන්නේ. ඉතින් දියුණුව මනින මිමි ගොඩක් තියෙනවා. ඉතින් අපේ ලෝකයේ ගොඩක් වෙලාවට බාහිර භෞතිකයේ තුලින් තමයි දියුණුව මනින්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වශයෙන් අපි මනින්නට ඕනි. එහෙම නෙවෙයි ආධ්‍යාත්මය තුල. එහෙනම් හිත දියුණු වෙලා නැත්නම් හිත හැදිලා නැත්නම් බාහිර කොයිතරම් සකස් වෙලා තිබුණත් මම නම් හිතන්නේ නෑ ඒක අර්ථ සම්පන්නයි කියලා. ඒ නිසා මානසික වශයෙන් සැලසීමක් ඇති කරගෙන මනස හදාගෙන ධර්මයේ තුල පෝෂණය වෙච්ච හිතකින් යමක් කතා කරනවා නම් යමක් කරනවා නම් යමක් කල්පනා කරනවා නම් ඒ කාරණය ඊටාම පිරිසිදු කාරණයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපි අපේ ජීවිතයේ අවුරුදු 1000 ගාණක් තිස්සේ පිළිවෙලට අතරක් නැර සද්ධර්මයේ තුල හදාගෙන ආවා. මහා මහින්ද මහරහතන් වහන්සේ මේ ලක්දිවට වැඩම කරවීමෙන් අපිට ලැබිච්ච මහා ලාභය ධර්මලාභයයි. ඒ ධර්මලාභය නිසා අපේ මව් පරපුර පිය පරපුර දරු පරපුර ශිෂ්ට ජාතියක් වශයෙන් ලෝකයේ ජයග්‍රහණය කළා. ලක්ෂ ගණන් රහතන් වහන්සේලා මේ මව්බිමේ පහළ වුණා. ඒ වාගේ උසස්ම තැනකට මනස හදාගන්නට තරම් අපට වාග්ය ලැබුණේ ඔය කම්පියුටරේ එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝන් එක කියන ඔයනි මෙවලම් වලින් එහෙම නෙවෙයි. එහෙමනම් අපේ හිත සකස් කර ගන්නට මේ ආධ්‍යාත්මික ධර්මය තව තවත් දියුණු කර ගන්නට ලැබේවා කියන අදිෂ්ඨානය අපි ඇති කර ගන්නට ඕනි. ජාත්‍යන්තර වශයෙන් අද බොහෝ දෙනෙක් පෙළඹිලා ඉන්නවා විදේශික පින්නතුල්ලාත් මේ ධර්මයේ සෝදිසි කරන්න ප්‍රායෝගිකව ජීවිතේ තමන්ගේ අත් දකින්නට. ඉතින් විශේෂය තමයි දැන් විදේශ රටවල් වල විශේෂයෙන්ම යුරෝපයේ තුල අද විශාල නැඹරුවක් මේ ධර්ම ගවේෂණයේ තුල තියෙනවා. නැත්නම් තුල ඔය නොඑක් විදිහේ අත්දා බැලීම් භෞතික වශයෙන් කරන්නට හේතුව එයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුලින් නොලැබිච්ච නිසා. මුලින්ම ධර්මයේ යුරෝපයේ තුල ජීවත් වෙන නැත්තන්ට ලැබුණා නම් අපට අපේ මේ සිංහල බෞද්ධයන් යයි කියා ගන්න අපට වඩා බොහොම හොඳ ආධ්‍යාත්මික දියුණුවක් ඒ නැත්තන් තුල ඇති කර ගන්න පුළුවන්. ඊට එකක් කියන්නට ඕනි. ඒ අය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රායෝගිකව කරන්න පෙළඹෙනවා. අපේ දායක පින්නතුල්ලා ගොඩ වෙලාවට ධර්මය අහනවා. දීඝනිකායමුණත් කියවන්න පුළුවන් අහන්න පුළුවන්. එළි වෙනකන් රැ වෙනකන්. නමුත් ටිකක් ප්‍රායෝගිකව සමත විදර්ශනා වඩන්න හිත සකස් කරගන්න, ලෝභය අඩු කරගන්න, උපාදානය අඩු කරගන්න, ඊර්ෂ්‍යාව අඩු කරගන්න කියලා ඒව අහන්න කැමති කියන්නත් ඊට වැඩිය කැමති. හැබැයි කරන්න අපි ඒ තරම් පෙළඹෙන්නේ නැහැ. නමුත් පිට රටකට ගියාම අපට පේනවා ඒ අය උත්සව කාලේ එනකොට තමන්ගේ ගෙදර තියෙන බඩු බහඬ බොහෝ ප්‍රමාණයක් එළියට දානවා. අපි දැන් හේරත් මෙතුමාලට එහෙම අත්දැකීම් ඇති විදේශ රටවල් වලට නිතර යන නිසා. එතකොට අපේ ළමයි ඒ රටවල් වලට ශිෂ්‍යයෝ වශයෙන් ගියාට පස්සේ මේ අය ඉතින් දුප්පත්නේ එකපාරම සල්ලි නැහැ. මේ අය මොකද කරන්නේ? නිවාඩු දවසක් බලලා මොකක් හරි කරත්තයක් අරගෙන ගිහිල්ලා මොකක් හරි වාහනයක් අරන් ගින් අර එළියට විසි කරන ඔක්කොම බඩු ටික අරගෙන ඇවිල්ලා එකතු කරගන්න. ඉතින් නැතිකම ඒක තමයි ඇත්තම කතාව. අර අය ඒ පාවිච්චි කරන්න පුළුවන් උපකරණ පවා ඒගොල්ලන් ක්‍රිස්මස් එක වෙන්න පුළුවන්, තව උත්සවයක් වෙන්න පුළුවන්. ඒවා පාවිච්චි කරන්න පුළුවන් වුණත් ඒ අය එළියට දානවා, අලුත් ඒවා පරිහරණය කරනවා. දැන් අපි නම් එහෙම නෑ, කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියත් ඒවා අතහරින්න කැමති නෑ. එක අවස්ථාවක එක උපාසක මහත්තයෙක් කිව්වා අනේ හාමුදුරුවනේ අපේ පන්සලේ හාමුදුරුවෝ කුණු වෙලා විසි කරත් කන්න දෙයක් දෙන්නේ නැහැ කිව්වා. මේ හැම හාමුදුරු ගැනම නේ මම මේ කියන්නේ. මේ අත්හැරීමේ ගුණය අපිට කොච්චර අඩුද? ඒතර
අර විදේශිකයන් තුළ අත්තරීමේ ගුණය තියෙනවා. දැන් සාමාන්‍ය ජීවිතයේ බලන් දැන් විවාහය ගත්තාම දැන් විවාහය එපා කියලා හිතුණා නම් ඒ රටවල ওই ඩිවෝස් කියන වචනේ එහෙන් ආපු එකක් දික්කසාද වෙනවා. ආයි දික්කසාද වුණා නම් ආයි බලන්නේ නැහනේ. ඒ අතහැරලා දෙන්නේ. දැන් අපේ රටේ එහෙම දික්කසාදයක් වුණොත් කවුරු හරි යොදලා දිනන කායෙක්ද මේ අම්මන්ඩි කතා කරන්නේ. කායෙක්ද ගමන් යන්නේ. බලන්න අත්තරීම කොච්චර අඩුද කියලා. ඒ වගේ අර විදේශිකයන් තුළ තියෙන ඒ අත්තරීමේ ගුණය සහ අව්‍යාජ ගුණය නිසා ඇත්තෝ භෞතික වශයෙන් දියුණු වෙනවා. නමුත් මේ ධර්ම සම්පත්තිය ඇයට නැති නිසා තමයි එයා විශේෂ වශයෙන් මේ කටයුතු වලට යොමු වෙන්නට පෙළඹෙන්නේ. නමුත් අපට මේ ලක් පොළොවේ ඉපදෙන්න මහා භාග්‍යයක් ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ ශාසන ධර්මය හම්බ වුණා. කල්යාණ මිත්‍ර සංඝ පිටුරුන් වහන්සේලාගේ ආශ්‍රය හමු වුණා. ඒ කොච්චර වටින භාග්‍යයක්ද. ඒ නිසා අපේ නායක මාහිමියන් වහන්සේ මතක් කළා වගේ අපේ අතනායක මැතිතුමන් සිහිපත් කරනවා නිතරම මේ මව් ගුණය, පිය ගුණය, මව්පිය ගෞරවය ආරක්ෂා වෙන විදියට කටයුතු කරන්නට මේ ධර්මයේ පොහොසත් ආය අපිට වෙන කොහෙන්වත් කිසිම රටකින් ලෝකයකින් ගෙන්න ගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සියල්ලම ලෝකයම හදන්න පුළුවන් ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපට දීලා තියෙනවා. අන්න ඒ නිසා මව් පරපුර, පිය පරපුර, දරු පරපුර සමස්ත ලෝක සත්වයාටම මේ ධර්මය මෙලව සැනසෙන්නටත්, මෙලව ඉක්මවා පරලොව සැනසෙන්නටත්, සසර සනසා ගන්නටත්, සසරින් නිදහස් වෙලා පරම සැනසීම ලබන්නටත් උපකාර වේවා කියන අදහස හිතේ දරා ගන්නට ඕනේ. සදාචාර සම්පන්න උතුම් ගතිගුණ වලින් තම චරිතය පෝෂණය කර ගැනීමට නූතන අම්මාවරුන් පියවරුන් කොතරම් දැඩි අවධානයක් යොමු කළ යුතුද? මේ වටිනා අවධානය වෙත අප යොමු කරන අපේ සිත දැඩි ලෙස ඒ වටිනා ඉසව්ව වෙත යොමු කරන මේ දහම් සාකච්ඡාව පූජ්‍යපාද අක්මීමන ධම්මපාල නායක හාමුදුරුවෝ, නාගොඩ සද්දාලෝක නායක හාමුදුරුවෝ, අත්තනායක එම්.හේරත් මහතා සමග සවස 4 දක්වාම සියත රූපවාහිනිය ඔබ වෙත ගෙනෙනවා. අපි කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරිය සමග මාපිය දූදරු සම්බන්ධතාවයේ ඒ වර්තමානයේ පවතිනා වූ යම් කිසි ආකාරයකින් අපට කනගාටුදායක තත්වයක් යයි හැඳින්විය හැකි අවස්ථාවන් පිළිබඳව එවැනි ඊටමත්ම කනගාටුදායක තත්වයකට අපේ මේ සිංහල බෞද්ධ සමාජය යොමු කිරීමට වෙරදරන සංවිධානාත්මක වෑයම් පිළිබඳව ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක එම්.හේරත් මහතා ප්‍රථම කරුණු පැහැදිලි කිරීමේදී අපට තොරතුරු ඉදිරිපත් කළා. අත්තනායක එම්.හේරත් මහතාණෙනි, නූතන අම්මාවරුන්ට පියවරුන්ට නිවැරදි කරගත යුතු තැන් විදියට ඔබතුමා යෝජනා කරන්නේ මොනවද? ගයන් එක දුවෙක් මට අපූරු පාඩමක් කියලා දුන්නා. ඒ පාඩම මම සමාජයට දාලා බලනකොට අම්මාවරු 100ක් ගත්තොත් ඒ අම්මාවරු 100න් 170කට විතරයි තාත්තා ඉන්නේ. 130කට තාත්තා නැහැ. හැබැයි වන්දි ගෙවන්නෙත් නැහැ. නඩත්තු ගෙවන්නෙත් නැහැ. එතකොට මේ අම්මලා දසමාසේ උරේකත්වා කියන එක අභියෝගයට ලක් කරපු අම්මලා. දසමාසේ නෙමෙයි. ඉපදිච්ච දවසේ ඉඳලා මිනිහා පැනලා ගිහින් අන්තිමට මේ 130ක් අම්මාවරු නොවින්දිනා දුක් විඳිමින් දරුවෝ හදනවා. දැන් මමත් 11ක් විතර ඉන්න පවුලක 4ද කොහෙද? ඒ කියන්නේ ඒ තරම් ෂුවර් නෑ ගාන. ඒ තරම් ගෙදර සෙනග. හැබැයි මට තාත්තෙක් හිටියා. තාත්තා හෙවණැල්ලක් වගේ හිටියා. ඉතින් අපේ අම්මා අපි 11 දෙනා හැදුවා තාත්තගේ පිහිටෙන්. අර දුව මට කියනවා කණ්ඩ නැති වුණාම අපේ අම්මා මාත් එක්ක වත්තකට ගියා පොල් ගස් සුදුළු ගන්න. මට චිත්‍රපතක් අරන් දීලා අපේ අම්මා බොහොම අමාරුවෙන් ගස් සුද්ධ කළා. හැබැයි අම්මට ගස් 3ක් සුද්ධ කරනකොට අම්මා කලන්තේ හැදිලා වැටෙනවා ගහක් යට. වත්තේ අයිතිකරුවෝ ඇවිත්
අම්මට රුපියල් 600ක් දීලා පිටත් කරනවා. ඒ දූගේ සාක්ෂිය මං සමාජගත කළාම ඒක හරියට හරි. තාත්තලා දරුවෙකුට තාත්තෙක් වෙලා දරුවා වැදුවට පස්සේ මේ අම්මලා සමාජය තුල හුදකලා වෙනවා. ඈට වචනෙන් විස්තර කරන්න බැරි දුකක් විඳින්න වෙනවා. මම හිතන්නේ අම්මලාට වඳින අපි බොහෝ අය වඳින්නේ තාත්තත් එක්ක ඉන්න අම්මලාට. රූපවාහිනියේ වුණත් අම්මයි තාත්තයි වඳිනවා නම් දෙන්න හිටගෙන ඉන්නවා දරුවෝ එතන වාඩි වෙලා වඳිනවා. තාත්තා ඉන්නවා එතන. මම ත්‍යාග ප්‍රදානෝත්සව වලට ගියාම ශිෂ්‍යනායක සමුළු වලට 100ක් ගත්තොත් දූල පුතාලා කලාතුරකින් මට එක තැනකදී හම්බුණා ගයන් තාත්තා විතරයි ආවේ වේදිකාවට අම්මා නැහැ. හැබැයි අනික් හැම තැනකදී මම දැක්කේ ඒකේ අනිත් පැත්ත අම්මා තනියෙන් වේදිකාවේ පියගැට පෙළ නැගලා ඇවිත් පුතා ළඟ හිට ගන්නවා. ඉතින් අපේ රටේ මේක වෙච්ච දේ ගයන් මෙහෙම හරි අපි බේරිලා තියෙන්නේ. දැන් අපේ මේ ඇල්වල බුද්ධසිරි හාමුදුරුවෝ හිඹුටාන අභිනවාරාමාධිපති ඒ වගේම අපේ අක්පීමන ධම්මපාල අපේ හාමුදුරුවෝ ආචාර්ය නාගොඩ සද්දාලෝක හාමුදුරුවෝ වගේ හාමුදුරුවරු විශාල ප්‍රමාණයක් ගම මැද්දේ හදලා තියෙන කෞතුකාගාර ටික තමයි මේ පන්සල්. මේ කෞතුකාගාරවල ඉන්න හාමුදුරුවෝ තිරිංග තද නොකළ නම් අපි මීට වඩා දරුණු තත්යකටපත් වෙනවා. ඔය වැඩේ කරන්න හාමුදුරුවරු කොච්චර බැනුම් අහනවද ගිහියන්ගේ? බැනුම් අහහා මේ පරිස්සර රැකගෙන දැන් මාව පේරාදෙණියේ සිට මෙතෙන්ට කැඳෙව්වා. අපේ හාමුදුරුව වැඩම කළා. අපේ හාමුදුරුවන් වැඩම කළා. ඒ කරලා දැන් මම හිතාගෙන හිටියේ මේ වැඩසටහනට සහභාගී නොවෙන්න. ඒත් අපේ හාමුදුරුව මට බොහොම කරුණාවෙන් ඉල්ලා සිටියා සර් පටිගත කිරීමකට නෙවෙයි සර් පණ පිටින්ම එන්න කියලා. ඉතින් මම පණ පිටින් ආවා. ඒ ආවේ මේ ඔබ වැනි අම්මාවරුන්ට මේක සජීවීව පෙන්වන්න. ඒ හින්දා මං හිතනවා අපි අලුත් කතාවකට යන්න ඕන ගයන් තාත්තලා දාලා ගිය අසරණ අම්මාවරු ඒගොල්ලෝ ගැන කතා කරන කිසි කෙනෙක් නෑ ගයන්. කිසිම තැනක ඒගොල්ලන්ට නඩත්තු දෙන්න කෙනෙක් නෑ. තාත්තා නඩත්තු දෙන්නෙත් නෑ. මම ඉස්සෙල්ලම ඉගෙන ගත්ත දහම් පාසල අඹගා හන්දියේ දහම් පාසල. මම ඉස්කෝලේ ගියේ කලපලුවාව සිද්ධාර්ථ විද්‍යාලයට. ඔය සිද්ධාර්ථ විද්‍යාලේ ඉඳන් මගේ තාත්තා අපේ තාත්තට කබල් බයිසිකලයක් තිබ්බා. ඕකේ ඉස්සරහ පොල්ලේ මාව වාඩි කරගෙන තාත්තා පාගනවා මේ බයිසිකලේ. මට තාත්තා හීරෝ කෙනෙක්. තාත්තා මාව පොල්ලේ තියම් පාගනවා දාඩිය දාගෙන. මොකද තාත්තා බයිසිකල් එක පාගන්නේ මේ ගොතටුව කන්ද. හාල් පොත් ගන්න තාත්තා මාව දාගෙන එනවා මේ ගොතටුව කන්දට. දැන් මට වටිනා කාර් තියෙනවා. දැන් ඒකේ මම මගේ පුතා දාගෙන යනකොට පුතාට මාව වීරයෙක් නෙවෙයි. ඌ දන්නවා කාර් එක දුවන්නේ ඩීසල් වලින් කියලා. හැබැයි මගේ තාත්තා මාව පෑගුවේ කකුල් දෙකෙන් වෙර අරගෙන බයිසිකලේ. ඉන්න මගේ තාත්තා මට වීරයෙක්. එතුමා දැන් ඉන්නේ දිව්‍ය ලෝකේ. හැබැයි අපේ හාමුදුරුවනේ මෙන්න මෙහෙම එකක් මට කියන්න ඕන. මගේ තාත්තා පන්සලකට කවදාවත් පය ගහලා නැහැ. බණ අහලත් නැහැ. අපි ටික දහම් පාසල් යවනවා. අම්මත් පොයට එළවනවා. තාත්තා සිල් ගත්තේ නැහැ. අනික අපේ තාත්තා මත්පැනුත් බිව්වා. බිව්වේ නැත්තේ ඇඳිරි නීතිය දැම්මොත් විතරයි.
හැබැයි හාමුදුරුවනේ එහෙව් තාත්තාගේ පුතා වන මම කිසිදාක මත්පැන් බීලා නැහැ. ඒ කියන්නේ මටත් එක්ක තාත්තා බිව්වා. එහෙනම් මම බොන්න ඕන නැහනේ. එද තාත්තා වැරදි කළාට අර ගහේ කට උල් කරන්න ඕන නෑ කියලා කිව්වට අර මං ඉස්සෙල්ලා දුවෙක් කිව්වේ අම්මා කෙනෙක් දරු ගැබ බඩේ තියාගෙන බණ ඇහුවා. හොඳ වැඩසටහන් ඇහුවා මම සහභාගී වන. ඒ අම්මට හම්බ වෙච්ච දුව ඒ තාත්තගේ දුවත් නෙවෙයි. ඒ අම්මගේ දුවත් නෙවෙයි. ඇය වෙනමම චරිතයක්. ඒ වෙනමම චරිත නිර්මාණය කළ හැකි අර බුදුදහමේ බලපාම තිබ්බ අම්මලට විතරයි. ඒකනේ බටහිර මේ જાති අය නැත්තේ. මම ඔය දහම් පාසල් යන කාලේ අඹගාහන්දියේ නායක හාමුදුරුව මට දවසක් කිව්වා උපන් දිනේට අම්මට තෑග්ගක් දීපන්. අපි හැව ඇයි හාමුදුරුවනේ පුතේ උඹ ඉපදිච්ච දවසේ වැඩියෙන්ම දුක් විඳේ උඹේ අම්මා. ඉන්නවනම් අම්මට තෑග්ගක් දීපන් තාත්තට දීපන්. උඹ තෑගි ගන්න එපා අම්මගෙන්. මගේ උපන්දිනේ දෙසැම්බර් 31. මම කිසි දවසක ගයන් ලෝකෙ කිසිම රටක ඉඳලා නැහැ දෙසැම්බර් 31. උඹ උපන්දිනේට අම්මා ළඟම හිටපන්. කිසිම කෙනෙකුට අම්මා ළඟ හැර උපන්දිනයක ඉන්න බෑ වෙන කා ළඟවත්. බිරිඳ ළඟවත් ඉන්න බෑ. මොකද අපි ඉපදුනේ බිරිඳගෙන් නෙවෙයිනේ. බිරිඳ අපිට හම්බුනේ අම්මා අපිව වදපු හින්දා. පුළුවන්කමක් තියෙනවා නම් බිරිඳත් ඇදගෙන යන්න ඕන අපේ අම්මා ළඟට. ඒ නිසා මේ සංකල්පේ මට දුන්නේ පන්සල. නැත්තම් මේ සමහර විට මගෙන් පස්සේ ගයන් මේ පුටුවට මගේ වර්ගයේ ගිහියෙක් තාම හැදිලා නැහැ. මම හැදුනේ පන්සලේ හින්දා. කලපලුවාවේ පන්සල අපිට ළඟයි. බදුල්ලේ පන්සලත් ළඟයි. මම වැඩියෙන්ම ඉන්නේ පන්සලේ පොඩි හාමුදුරුවොත් එක්ක. පොඩි හාමුදුරුව මං එනකල් දාන එකක් ලෑස්ති කරලා උන්වහන්සේ වළඳලා මට එකක් තියාගෙන ඉන්නවා. නායක හාමුදුරුවන්ට හොරෙන් තමයි මේක පොඩි හාමුදුරුව කළේ. පස්සේ බැලින්න නායක හාමුදුරුව වැඩේ දන්නවා. ඇත්තටම මගේ ලේවල 90%ක් මගේ ලේ සාංගිකයි. 10යි ගෙදරින් හම්බුනේ. එහෙනම් මම පන්සලෙන් හැදිච්ච මිනිස්සු. දැන් ඔබ අම්මාවරු මේ මෙතන ඇවිල්ලා ඉන්නව නේද මේ පොය දවසේ? පොයට සිල් ගන්න රැකියාව නොතිබුණා නම් මොකද වෙන්නේ? ගෙදෙට්ට වෙලා දූගේ මුණුබුරා උස්සා පුතාගේ මුණුබුරා නාවනවා පිස්සු වැටි ගෙදරට වෙලා ඉන්න ඕන. සිල් ගන්න දවස කියලා එකක් ශ්‍රී ලංකාවේ නැත්තම් මුල් ඒරියාව තව ලොකු කරන්න වෙනවා. ඔබ ඇතුළත් කරන්න. සිල් ගන්න දවසේදී වෙන්නේ කට්ටිය ආයි එකතු වෙනවා. එකතු වෙලා කතා වෙනවා. අර ගිය අවුරුදු පොයට ආපු අත්තම්ම නෑනේ. එතකොට දැනගන්නවා එයා නැති වෙලා. දැන් ආපු අයත් යන ගමන් කියාගෙන යනවා ලබන පොයට නම් නැති වෙයි. මොකද සමහරුන්ට සුදු කොඩි දැම්මම පේනවා. මේක නොතිබුණා නම් ඕවා කතා වෙන්නේ කොහෙදිද? මුණුබුරාට තේරෙන්නේ නැහැ. පුතා කතා කරන්නේ නැහැ. එහෙනම් මේ අපේ මේ සංස්කෘතිය සිල් ගත්තට ආයි භාවනා කරන්න ඕනේ මේ වැලි ගොඩේ වාඩි වෙලා ඉන්නකෝ ඇවිල්ලා. බෝධින් වහන්සේලා නිකන් ඉන්න හේතු වෙලා. ඒ සීලය හොඳටම ඇති. ඒ හින්දා තමයි අපි අම්මා බුදු වේවා වගේම තාත්තටත් බුදු බව පැතුවා. වාං ඇලේ පා කරමින් දා ඩියලේ කඳ හේන් ඉමේ සටන් කරපු මාර සෙනග මැද යාන් වෙච්ච කිරි කුරහන්
යායේ හරි මැද කෝන් හෙවනේ බුදු වේවා අප්පච්චි අද. පොළොන්නරුවේ කවියක් ඔය. වාන් ඇලේ අප්පච්චි නානවා. හේන්නි මේ ගස් කපලා ඇවිත් කුරක්කම් පීදිලා කොල්ලා කියනවා කෝන් හෙවනේ බුදු වේවා අප්පච්චි අද. උඹ දවල්ට කන්නේ අප්පච්චි කෝන් ගහ යටනේ. උඹ එතනම බුදු වෙයන් තාත්තේ. අපි එහෙමයි හැදුනේ. ඔය අම්මා බුදු වේවා කියලා කිව්වට අපි සාමාන්‍යයෙන් තාත්තා සැරියුත් වේවා කියලාවත් කියන්නේ නැහනේ. ඒත් ඇත්තටම නම් බුදු වෙන්නේ තාත්තා. පියෙක් නැතුව හැදෙන දරුවා තුල දියාරු මානසිකත්වයක් ඇති වෙනවා. එහෙව් දූලා අපේ සමාජයේ අහිංසකයි. අසරණයි. හොඳ ශක්තිමත් අම්මෙක් නොහිටියොත් පණ තියෙන අම්මෙක් බඩගින්නේ ඉන්න පුළුවන් අම්මෙක් ඒ දරුවා අනාථ වෙනවා. ඒත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. අපේ සිංහල අම්මලා කියලා කියන්නේ කුසට නොකා තම දරුවන් වෙනුවෙන් වෙහෙස වෙන පිරිසක්. එන මේ වැඩසටහනේ මං ආඩම්බර වෙනවා තාත්තා ඉන්න ගෙවල් වල දරුවෝ ගැන නෙමෙයි. තාත්තා නැති ගෙවල් වල හැදෙන දූල පුතාලා ඒගොල්ලෝ නැගිටින්න ඕන මේ සමාජයේ. මොකද ඒගොල්ලෝ අම්මට ශක්තිය දෙන්න එහෙම දූලා මේ ගොඩෙත් ඇති. එහෙම පුතාලා මෙතනත් ඇති. සියත අහගෙනත් ගෙවල් වල ඇති. ඇත්තටම වැටෙන්න එපා දරුවනි. ඔබේ අම්මාගේ තියෙන ඔය දසමහා යෝධ ගුණය ඇඟට අරගෙන ඔබ නැගිටින්න ඕන. නැගිටලා මේ සමාජය යහපත් කරන ගයාන් වගේ නිවේදකයෙක් වෙන්න ඕන. මොකද ගයාන් ඔය මම දැක්ක බොහොම අපූර්ව නිවේදක මහත්තයෙක්. මම නිතරම බනිනවත් එක්ක මොකද ශාන්ත වැඩි ගයාන්. පේනව නේද ශාන්ත වැඩි කියලා. මම නිතර ඔහුට යෝජනා කරනවා ඔබ කොයි වෙලාවෙත් දැන් මං අවුරුදු 20ක් 30ක් ඇසුරු කරනවා. ඒත් දඟකාරකම මදි. පින්වන්ත නිවේදකේ. ඔහු විශාල සමාජ මෙහෙවරක් කරනවා. අපේ හාමුදුරුවෝ තෙගුණයක් ඒ වැඩේ කරනවා. ඔබේ හැම දරුවෙකුටම උගන්වන්න ජොබ් එකක් ගන්න නෙවෙයි. රැකියාවකට නෙවෙයි. මේ රට වෙනස් කරන නායකයෙක් වෙන්න. ඡන්දෙට නෙවෙයි යා. ඡන්ද නායකයෝ කියන්නේ වෙනම જાතියක්. මම කියන නායකයෝ වෙනම කොටසක්. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක හේරත් මහතාගේ ඒ පැහැදිලි කිරීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අක්මීමන ධම්මපාල අපේ නායක හාමුදුරන් වහන්සේගෙන් විමසන්න කැමති. අපේ හාමුදුරුවෝ අත්තනායක මහත්මයාණෙනි මීට ටික වෙලාවකට කලින් උන්වහන්සේගේ අනුශාසනයේදී සඳහන් කළා අම්මලා තාත්තලාට දරුවෝ ඔයා මෙයා කියන ස්වභාවයක් ඇති වෙලා තියෙනවා කියලා. දැන් මේවා ඇතැම් විට ඒ තරම් ගණන් ගන්න ඕන දේවල් නෙවෙයි. මේවා සාමාන්‍ය සුළු දේවල්. ඔන්න ඔහේ එහෙම කිව්වම මොකක් වෙනවද? මේ වගේ බොහොම සරලව හිතන සමාජයක් බිහි වෙලා තියෙනවා. නමුත් කාලයක් ගිහිල්ලා බැරෑරුම් ප්‍රතිඵල මතුවෙනකොට තමයි එහි තියෙන ආදීනව වැටහෙන්නේ. නායක හාමුදුරනේ වගේම අපි කුඩා කාලේ ලොකු අය කතා කරන තැන්වල එහෙම ඉන්න එපා. වැඩිහිටියෝ කතා කරන තැන්වල පුංචි ළමයි ඉන්න ඕන නෑ. ඊළඟට තාත්තා හිටගෙන ඉඳෙද්දි දරුවෝ කවදාවත් පුටුවල වාඩි වෙලා හිටියේ නෑ. මේ වගේ අපිට අද බොහොම සුළු සරල දේවල් වගේ පේන බිඳුනට කමක් නෑ කියන බොහෝ වටිනාකම් අපට තිබුණා. දැන් මේවා සරලව හිතන එක කොයිතරම් නරකට බලපානවද කියන දේ විමසන්න වටිනවා නායක හාමුදුරනේ. ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙත් එහෙමයි. සාමණේර කාලෙදී වැඩිහිටි ස්වාමීන්ද්‍රයන් වහන්සේ කොතරම් ගරු සැලකිලි දැක්වීමක් තියනවද? මේවයි අවශ්‍යතාව මොකක්ද? මං හිතනවා ගයන් ගිහි සමාජයට සාපේක්ෂකව බලනකොට ඊට වඩා හුඟක් ඉහළින් පැවිදි සමාජයේ මේ සදාචාර ධර්මවල පිහිටලා ඉන්නවා. කවදාවත් අපේ ගුරු හාමුදුරු නමක් ඉන්න තැනක අපි ආසනයක වාඩි වෙන්නේ නැහැ. ගුරු හාමුදුරුවන්ගේ ළඟින්ම යන්නේ නැහැ. ඈතින් යන්නෙත් නැහැ. කිසියම් දුර ප්‍රමාණයක් තියලා තමයි යන්නේ.
කවදාවත් ගුරු හාමුදුරුවෝ ඉස්සරහා අනවශ්‍ය විදිහට කතා කරන්නේ කොක්හඬලා සිනාසෙන්නේ නැහැ. හාමුදුරුවන්ට සේකියාවල තව දක්වපු නොයෙක් විදිහේ පුංචි පුංචි ශික්ෂාපදම තමයි ඒවා හැසිරීම් ක්‍රම තිබෙනවා. නිරන්තරයෙන් ගුරු හාමුදුරුවෝ ගෝල හාමුදුරුවන්ට ආදර්ශයක් බවට පත් වුණා. ඒ අනුව තමයි ගෝලයෝ හික්මෙන්නේ. මං හිතනවා අද වුණත් ආරාමික පරිසරය තුර මේ තත්ත්වය හුඟක් දුරට තිබෙනවා. යම් යම් නවීකරණයන් වලට හසු වෙලා තියෙන බවත් දකින්න ලැබෙනවා. ගිහි සමාජයෙන් ආපු අයනේ දැන් ඉන්න පැවිද්දොත්. නමුත් ඒ පැරණි ගුණධර්ම අනුව ශිෂ්‍යයන් හික්මවන ගුරු හාමුදුරුවෝ නැතුවා නෙමෙයි. ඒ ආදර්ශයේ පන්සලෙන් ලබන්න පුළුවන්. ගුරු ගෝල සම්බන්ධතාවයේ පවතින්නේ කොහොමද? ඒ ආකාරයෙන් මව්පිය දූදරු සම්බන්ධතාවයේ පැවැත්ම සඳහා කිසියම් ආදර්ශයක් 100%ක්ම නෙමෙයි. ගත හැකි කිසියම් ආදර්ශයක් පන්සලෙන් උකහා ගන්නට පුළුවන්. දැන් බලන්න මම තව පැත්තක් ගැන පොඩ්ඩක් හිතුවා. දැන් දෙමව්පියන්ගේ මේ විවාහ සංවත්සර කියලා දෙයක් තියෙනව නේද? විවාහ වෙලා අවුරුදු 25 සමරනවා. ඒ 25 සමරන එකට මම හිතනවා ලොකු උත්සවයක් පාටියක් ගන්නවා. ඒ වෙතින් නොඑක් විදිහට නොඑක් මට්ටමේ නොඑක් තරාතිරමේ උත්සව කරනවා. අවුරුදු 50 සමරන අවස්ථාත් තියෙනවා. සමහරට අවුරුදු 75 සමරන්න වෙන අවස්ථා තියෙනවා. කලාතුරකින් නෑ ඒ මොකද ඒ වෙනකොට ඒ අතු සමහරට ජීවිතෙන් සමු අරගෙන විවාහ වෙලා 75ක් වෙනවා නම් ඉන්න අයට ඒ වෙලාවට ඒ සමරණ අය අවුරුදු 100 විතරවත් වෙච්ච අය ඉන්නේ ඒ තරම් ආයසක් ලැබෙන්නේ නෑ විඳින්න. විවාහයෙන් අවුරුදු 100 සමරන අය නම් දකින්නම අඩුයි. විවාහ වෙලා අවුරුදු 100 සමරපු දෙන්නෙක් ගැන කතාවක් අපේ ධර්මයේ දැක්වෙනවා. ඒක තමයි නකුල මාතා නකුල පිතු සූත්‍රය. නකුල මාතාව එක් කරගෙන නකුල පිතා බුදුහාමුදුරුවෝ හම් වෙන්න යනවා. ගිහින් කියනවා ඉදානිපන බන්තේ නකුල මාතා දහරස්සේව ආනිතා. ස්වාමීනි මේ නකුල මාතාව මං එක් කරගෙන ආවේ. ඒ කියන්නේ විවාහ කරගෙන ආවේ. දහරස්සේව බොහොම නව යෝන් තරුණ වියේදී. දැන් ස්වාමීනි මටත් අවුරුදු 120යි මේ නකුල මාතාවට ඊට වඩා පොඩ්ඩයි අඩු. අද අපේ 100 වෙනි විවාහ සංවත්සරේ. ස්වාමීනි අපි දෙන්නගේ ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ වගේම මේ නකුල මාතාව ගැන මේ කාලේ එතකොට ඒ කියන්නේ අවුරුදු 80ක් විතර පෞල් ජීවිතය ගත කරලානේ මම මෙන්න මේ විදිහයි මේ නකුල මාතාව ගැන ක්‍රියාත්මකනේ. නමයම් භන්තේ නකුල මාතා මනසානිපි අතිචරිතා කුතෝපන කායේන. මම මේ නකුල මාතාව හැර වෙන කෙනෙක් ගැන හීනකින්වත් හිතුවේ නැහැ. මේ නකුල මාතාව මිසක් වෙනත් ස්ත්‍රියක් ගැන තරුණියක් ගැන කවදාවත් හොඳ තරුණ නවයවුන් වයසදිවත් මං කවදාවත් හීනකින්වත් හිතුවේ නැහැ. කුතෝපන කායේන. ශරීරයෙන් එක්ුණාද කියලා කියන්නම දෙයක් නැහැ. හීනෙන්වත් හිතුවේ නැත්තම්. එතකොට අපි දෙන්න ඊටාම් හොඳ යුගදිවියක් මේ දක්වාම ගත කළා. දැන් අපි දෙන්නගේ වයස අවුරුදු 120යි. අපි දෙන්නගේ ප්‍රාර්ථනාවක් තියෙනවා. ලබන සැරේත් අපට එකතු වෙන්න පුළුවන් නම් හොඳයි කියලා ඊළඟ භවයේදීත් අපි කල්පනා කරනවා. මෙතනදී බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා ඔබ දෙන්න සම සද්ධා සම සීල සම ත්‍යාග සම ප්‍රඥා කියන මේ ගුණයන්ගෙන් යුක්තයි. ඒ විදිහට ඒ ගුණධර්ම ඔබ දෙන්නම වර්ධනය කළා. යහපත් දූපතුන් ලැබුවා. ඒ යහපත් දූපතුන් හදා වඩා වර්ධනය කළා. ඔබ දෙන්නගේ මේ ප්‍රාර්ථනාව ඊළඟ භවයේදීත් සමෘද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කර වදාලා. මේ නකුල මාතා නකුල පිතා දෙන්නගේ කතාව වර්තමානෙත් විවාහකයන්ට එහෙමත් නැත්නම් පවුල් සංස්ථාව පවත්වාගෙන යන්න හරිම ආදර්ශයක්. බලන්නකෝ අවුරුදු 100ක් පවුල් කාලත් විවාහ ජීවිතය ගත කළත් ගිහින් කියාපු කතාව බුදුහාමුදුරන්ගේ. මම මේ නකුල මාතාව හැර වෙන කෙනෙක් ගැන හීනකින්වත් හිතුවේ නැහැ. ශරීරයෙන් එක්ුණාද කියලා කියන්නම දෙයක් නැහැ. කවදාවත් එහෙම දෙයක් වෙලා නැහැ. එතකොට අද පවුල් වල අයට කොච්චර මේ විදිහට කතා කරන්න පුළුවන්ද? මෙහෙම කියන්න පුළුවන්ද? හිතලා බලන්න. මම දන්නේ නැහැ ගිහි පවුල් සංස්ථාව ගත කරන ඔබලයි මේවා දන්නේ. නමුත් අපට පන්සල් වලට ඇවිල්ලා මේ විදිහේ දුක් අඳෝනා කියනවා සමහර අය. අනේ හාමුදුරනේ අපේ ගෙදර මෙහෙම ප්‍රශ්නයක් මෙහෙම දෙයක්. මෙහෙම දුක් අඳෝනා කියන සිරිතක් තිනවා. ඇත්තටම භික්ෂුන් වහන්සේලා හැටියට අපට ඒවට ඍජුව මැදිහත් වෙන්න බෑ.
අවවාදෙන් ආදර්ශයෙන් යමක් ඇඟෙන්ඩ කියනවා මිසක් දානයක් බණක් වෙලාවේදී ඇඟෙන්ඩ යමක් කියනවා මිසක් ඊට වැඩිය අපිට අපේ භූමිකාව තුළ එහාට යන්න බැරි අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේවා ගැන කල්පනා කරන්න ඕන. පින්වතුනි, ලෝකේ තියෙන ලස්සන කියන්නේ කාමයේ නෙමෙයි. නතේ කාමානි යානි චිත්‍රානි ලෝකේ. ලෝකේ විචිත්‍රවත්. මේ ලෝකේ ලස්සන විචිත්‍රවත් බව කාමේ නෙමෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුද්ගලයා තුළ පහළ වෙන සංකල්පය තමයි රාගයක් බවට පත් වෙන්නේ. උදාහරණයක් හැටියට කියනවා නම් රෝස මලක් හරිය ලස්සනයි. අර දැන් ওই නුවරඑළිය යහපතලේ දිහා හැදිලා තියෙන මේ වාගේ අතක් විතර විශාල රෝස මල් හරිම ලස්සනයි බලපුවම. මේ රෝස මලේ ලස්සන ඔබට පේන්නේ නැද්ද? පේනවා. තරුණ ගෑනු ළමයෙකුට ඒත් පේනවා ලස්සන බව පිළිගන්නවා. තරුණ පිරිමි ළමයෙකුට, වැඩිහිටි මවකට, වැඩිහිටි පියෙකුට පේනවා. හාමුදුරුවන්ට පේන්නේ නැද්ද? හාමුදුරුවන්ටත් මේ රෝස මලේ ලස්සන පේනවා. රහතන් වහන්සේට මේ රෝස මලේ ලස්සන පේන්නේ නැද්ද? පින්වතුනි, රහතන් වහන්සේටත් හොඳට මේ රෝස මලේ ලස්සන පේනවා. හැබැයි වෙනසක් තියෙනවා. දිත්තේ දිත්තමත්තං රෝස මලේ ලස්සන දැක්කා, ලස්සන බව තේරුම් ගත්තා, සුවඳවත් බව තේරුම් ගත්තා. ඊට එහා රහතන් වහන්සේ රෝස මල කෙරෙහි ඇලෙන්නේ. හාමුදුරුවෝ ඊට එහා ඒ පිළිබඳව ඇලෙන්නේ. අන්න ලස්සන දැක්කහම ලස්සන පස්සෙම ඇලි ඇලි දුවන්න පටන් ගත්තොත් සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකල්පය තමයි මේ පිළිබඳව ඇති කරගන්න ඇල්ම තමයි අන්තිමට කාමයේ බවට පත් වෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව අපි ටිකක් ගැඹුරින් හිතන්න ඕනේ. විවාහ ජීවිතයේ ගෙනියන පෞල් සංස්ථාව ගොඩනගන ඉදිරියට යහපත් පෞල් සංස්ථාවක් පත් වීමට බලාපොරොත්තු වෙන තරුණ යුවලක්, එහෙම නැත්නම් තරුණ අඹුසැමියන් මේව ගැන විශේෂයෙන් හිතන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ, ඒ අනුව ක්‍රියාත්මක වෙන්න ඕනේ. අර මිහින්තලේ භාවනා කරපු හාමුදුරු නමක් ගහක් මුල ඉඳගෙන භාවනා කරනවා. ගෙදර දෙන්න දෙමාල්ලෝ රණ්ඩු වුණා. උඹත් එක්ක ඉන්න බෑ මට කියලා උපාසකම්ම යන්න ගියා දමල ගහලා. ඉන්න බැරි නම් ඵලයන් කමන්නේ. කවුද මේ කියන්නේ? ස්වාමි පුරුෂයා. ඒ වුණත් ගියාට පස්සේ කොහාටද මේ යෝධි ගියේ කියලා බලන සිටක් තියෙනවනේ. එහෙම කිව්වට ටිකක් වෙලා යනකොට හොයාගෙන ගියා පස්සෙන්. හම්බ වුණේ නැහැ. තොරතුරකුත් නැහැ. ගහක් පුළ හාමුදුරු නමක් වාඩි වෙලා ඉන්නවා. ගිහින් ඇහුවා, හාමුදුරනේ මෙතනින් තරුණ ගෑනු කෙනෙක් ගියාද? පෙනුම තියෙන ගෑනු කෙනෙක්. අනේ ගෑනු කෙනෙක් නම් මන් දන්නේ නැහැ. මෙතනින් ඇටසැකිල්ලක් දිව්වා කිව්වා. පින්වතුනි, ඇටසැකිල්ලකට දුවන්න පුළුවන්ද? නමුත් මේ හාමුදුරුව බොරුවක් කිව්ව නෙමෙයි. උන්වහන්සේ අට්ටික සංඥාව මෙනෙහි කරපු හාමුදුරු කෙනෙක්, අට්ටික භාවනාව වඩපු, අනිත්‍යත්වයේ වඩපු හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ අර රූපේ තුල දැක්කේ, පලා පෙනුනේ උන්වහන්සේට මේ ස්ත්‍රියගේ ඇස් දෙකේ ලස්සන නෙමෙයි, මේ ස්ත්‍රියගේ අතපයවල ලස්සන නෙමෙයි, පෙනුම නෙමෙයි, වර්ණය නෙමෙයි, මේ තුල තියෙන විනාශ වෙලා යන ඇටසැකිල්ලක් නේද කියන කාරණයයි හාමුදුරුව දැක්කේ. ඒ නිසා පින්වතුනි, දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. දැකපු දේ දැකපු පමණින් අපි තේරුම් ගන්න ඕනේ, ලස්සනත් විඳින්න ඕනේ, ලස්සනෙන් යම්සි ආස්වාදයකුත් ලබන්න ඕනේ. හැබැයි ඒක එතනින් අයින් කරන්න ඕනේ. ඒක පිටිපස්සේ එලවගෙන ගියොත් අන්න අපි විනාශයටපත් වෙනවා. පහන් දැල්ල හරි ලස්සනයි. පළඟැටිය පහන් දැල්ලට ආසයි. ලස්සන නිසා පහන් දැල්ල ළඟට එන පළඟැටියට මොකද්ද වෙන්න කියන කාරණේ ඔබට අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ වර්තමාන සමාජ සන්දර්භයේ පෞල් සංස්ථාව බුදුදහමත් එක්ක කවලම් කරලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ බුදුදහම ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ පිරිසිදු සද්ධර්මයේ තුලින් මේ පෞල් සංස්ථාව ගෙනියාම සඳහා අවශ්‍ය කරන ආදර්ශය අපි ලබා ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ ශක්තිය ඔබ හැම දිනාටම ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මේවා අහන්න ඕනේ මේ වයසක උපාසකම්මලා නෙමෙයි. දැන් මෙතන හිටපුවහම බලපුවහම සාමාන්‍යයෙන් අවුරුදු 40 50 පැනපු අය. මොකද මේ කොළඹ පළාතේ පිරිමි ළමයි ගෑනු ළමයි විවාහ වෙලා නැද්ද? විවාහ වෙලා ඉන්නේ ඔය තරම් ඉන්නවා. හරිනම් මේ තරුණ යුවලක්. එහෙම නැත්නම් පෞල් සංස්ථාව ඉදිරියට ගෙනියන අය තමයි මේවා වැඩියෙන් අහන්න ඕනේ. අනිත් එක බලාපුහන් අර මේ ස්තෝප්පු ඉන්න උපාසක මහතුරු 4-5 දෙනෙක්, ඒ ඇත්තොත් 70 විතර පැනපු අය. කෝ තරුණ පිරිමි නෑ. ඒක නිසා මෙන්න මේ தત્ත්වයේ පිළිබඳව අපු හිතන්න ඕනේ. දැන් මේ ඇත්තන්ට ඉදිරියට ගෙනියන්න පෞල් සංස්ථාවක් නෑ. දැන් වැඩ ඉවරයි. ඒ නිසා
තරුණ දූදරුව මේවට යොමු කරන්න පිරිමි පක්ෂයේ පුරුෂ පක්ෂයේ මේ කාර්යයන් සඳහා යොමු කරන හැටියටත් මා කරුණාවෙන් සිහිපත් කරනවා. එහෙමයි නායක හමුදුරනේ. අපි කෙටි විරාමයක් සඳහා සියත ටීවී ප්‍රධාන පාලක මැදිරිය සමග සම්බන්ධ වෙනවා. ඉන් පසු නැවතත් හිමුටාන ශ්‍රී අභිනවාරාමයට පැමිණෙමු. දුහිමි අනුදැන වදාළ මව්පිය ගුණ සමුදායට වර්තමානයේ සිදුව ඇත්තේ කුමක්ද? මේ පිළිබඳව අපි සාකච්ඡා කරමින් හිටියේ. බුදුහිමි අනුදැන වදාළ උත්තම මාර්ගයේ ගමන් කරන වර්තමාන මව්පියවරුන්ට ගෞරව උපහාරය දක්වන අතරේ ඒ මගින් අපගමනය වෙලා ගමන් කරන මව්පියවරුන්ටත් බුදුහිමි අනුදැන වදාළ උතුම් ගමනට එක්වීමට ඇරයුම් කෙරෙන ධර්ම සාකච්ඡාවක් අද අමාවැස්ස දම්සභා මණ්ඩපය. තවත් ඊටම කෙටි කාලයයි ඉතිරි වෙලා තියෙන්නේ. අපි ඊටම ගෞරවයෙන් අත්තනායක එම්.හේරත් මහතාටත් නාගොඩ සද්දාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අදහස් දැක්වීමට ආරාධනා කරනවා. චුල්ලහංස කියලා ජාතකය. මේ චුල්ලහංස ජාතකයේ කියවෙන්නේ අම්මෙකුයි තාත්තයි දූල 3 දෙනෙකුයි ඉන්නවා ගෙදර. තාත්තා වේලාසනින් මිය යනවා. දූල 3 දෙනයි බිරිඳයි ගෙදර තනි වෙනවා. මැරිච්ච තාත්තා හංසයෙක් වෙනවා, හංස දේනුවක්. තාත්තගේ ප්‍රේමය කොච්චර බරපතලද කිව්වොත් තාත්තා මේ ගෙදරට ඇවිල්ලා දවසකට බිත්තරය බැගින් දෙනවා. මේ බිත්තර රත්තරම් බිත්තර ඒව විකුණලා මේ අම්මයි දරුවෝ 3 දෙනයි රැකෙනවා. හැබැයි ටික දවසක් යනකොට අම්මට මිනිහා ගැන පොඩි සැකයක් එනවා. එයා කියනවා දූල 3 දෙනාට පුතේ උඹලා තාත්තා මට ස්ථීර නෑ, ෂුවර් නෑ. ඉන්න කාලෙත් ඔහොමයි. ලබන සතියේ වෙන ගෙදරකට රිංගුවොත් එහෙනම් අපි ඕකව මරමු. මරලා බිත්තර ටික එකපාරට ගමු. දූල බෑම කියනවා. ඒත් අම්මගේ පැරැත්තට තාත්තාව මරනවා. එක බිත්තරයක්වත් බඩ තුල නැහැ. මේ පිය සෙනෙහස ගැන මව් සෙනෙහස කොච්චර බරපතලද? පිය සෙනෙහස ඇතැම් විට ඊටත් වඩා බරපතලයි. ජන කවියකින් මං නවතින්නම්. ඉරටත් උඩින් ඉර මුදුනින් අපේ අම්මා, සඳටත් උඩින් සඳ මුදුනෙත් අපේ අම්මා, මලටත් උඩින් මල මුදුනෙත් අපේ අම්මා, මටත් උඩින් මට මුදුනෙත් අපේ අම්මා. එහෙමයි ඉස්සර මිනිස්සු අම්මාව අගේ කළේ. ජාතක පොත තාත්තා රත්තරම් බිත්තර රැකගෙන බිරිඳත් දූල 3 දෙනත් රැක්කා. අනිත් පැත්තෙන් අරජන කවියේ කිව්වා මටත් උඩින් මට මුදුනෙත් අපේ අම්මා. ඒ සංස්කෘතිය විනාශ කරගන්නේ නැතුව රැක ගැනීම තමයි අපි කාගෙත් යුතුයකම. වටින උතුම් සංකතනයක නිමාව මව්පියන්ගේ ගුණ සම්පත්තිය පිළිබඳවයි නායක මාහිමියන් වහන්සේත් අපේ හේරත් මැතිතුමත් අපි හැමෝම මේ සංකතනයේ යෙදුනේ. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනි මව්පියන්ගේ ගුණය මේ ලෝකයේ කිසිදු කෙනෙකුගෙන් අපට ගන්නට පුළුවන් කමක් නැහැ. සමවිදගෙන මස දක්වා, මස විදගෙන සිවිය දක්වා, සිවි විදගෙන ඇට ඇට මිදුළු දක්වා දරු ස්නේහය, දාරක ස්නේහය පවතිනවා. ඉතින් මේ උතුම් ගුණය මව්පියන්ගේ ජීවිතේ කැවිලා තියෙන නිසායි දරුවන්ගේ ලෝකයේ වීරයන් බවට පත් උනේ. අන්න ඒ නිසා අපිට මොන විදිහේ සැප පහසුකම් ලබා නොදුන්නත්, එහෙම දෙන්න බැරි වුණත් අපේ අතපය නොබිඳ අපිව සකස් කළා මේ ලෝකෙට සංවිධානය කළා බිහි කරමු යුතුයකමම ගැන පමණක් හරි හිතලා මව්පියන්ගේ අඩුපාඩු තියෙන්නට පුළුවන්. ප්‍රතජන ස්වභාවය නිසා, නොදැනුවත්කම නිසා, අසත්පුරුෂ ආශ්‍රය, මාධ්‍ය ආදී ඔය Facebook කියලා සඳහන් කරපු ඉතින් මුලාවටපත් වෙලා නොඑක් පුංචි අඩුපාඩුකම් තිබුණත් ඒවා දරුවන්ගේ ලෝකයට ඇතුල් කරගන්න නැතුව මව්පියන් දෙන්න මේ ලෝකයේ අපිට නැගී හිටින්නට ජීවය ලබා දුන් මව්පියන් දෙන්නගේ ගුණය සලකමින්
අපට මව්පියන්ගේ ජීවිත ආරක්ෂා කරගෙන දූ දරු මව්පිය සම්බන්ධයේ කීරෝධකයේ භූතෝව දියයි කිරී වගේ සම්මිශ්‍රණය වන හැටියට ලස්සනට ගත කරන්නට හැම දරුවෙකුටම හැම මවෙකුට පියෙකුටම වාසනාව ලැබේවා කියන අදහස් සිතේ දරා ගනිමු. අද මේ සියත රූපවාහිනිය ඔස්සේ අමාවැස්සෙන් මව්පිය ගුණෙන් සුවඳින් ඔබේ ජීවිත සුවඳවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අමාවැස්ස දම් සභා මණ්ඩපයේ දහම් රසය විඳී ඔබ දරුවන්ට ආදර්ශවත් මවක් පියෙක් වෙන්න. ඒ වගේම ආදරණීය දරුවනේ වියපත් වුණු වැඩිහිටි අම්මා තාත්තා එක්ක පුංචි හරි නෝක්කාඩුවක් මේ වෙනතෙක් තිබුණා නම් කොන්දේසි විරහිතව ඔවුන්ට ආදරය සෙනෙහස ලබා දෙන්න. බුදු හිමි වැඩ සිටින්නේ එතනයි. අපි තම ගෞරවාදරයෙන් নমස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙනවා. දිවුලපිටිය ලීලා ජයතිලක ධර්මනිකේතනය ඇතුළු විහාර ගණයේ අධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කාරක සභික හා ජිට්ඨානුවිච්චක අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පූජ්‍යතර අක්මීමන ධම්මපාල නායක මාහිමියන් වහන්සේට ඒ වගේම හම්බන්තොට වෙහෙරගල අරණ්‍ය සේනාසනය සහ කළුතර නාගොඩ ශ්‍රී ජිනවංශ යෝගාශ්‍රමය යන උභය සේනාසනාධිපති විසුද්ධි මග්ග ජාත්‍යන්තර බෞද්ධ මහා සංවිධානයේ නිර්මාතෘ පූජ්‍යපාද ආචාර්ය විචිත්‍ර බහනක නාගොඩ සද්ධාලෝක නායක මාහිමියන් වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක හේරත් මහතා ඊ타මත්ම ගෞරවාදරෙන් ස්තුතිපූර්වකව සිහි කරමින් අමාවැස්ස දම් සභා මණ්ඩපය સમાપ્ત කරනවා. අද සඳෑවේ විශේෂ අවස්ථාවකට අපට මුහුණ දෙන්නට තිබෙනවා. මේ විශේෂ අවස්ථාව ධර්මය සම්බන්ධයෙන් අද පොහෝ දිනේ තිබෙන්නා වූ වටිනාම අවස්ථාවක්. සජීව ලෙස මේ තොරතුරු ගෙනෙන්නට සියත රූපවාහිනිය සූදානමින් සිටිනවා. වස් ආරාධනා පින්කම අපි ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් අපේක්ෂා කරන මේ උතුම් පින්කම අභිනවාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන ආකාරය සජීව ලෙස ගෙනීමේ බලාපොරොත්තු ඇතිව ඔබට තෙරුවන් සරණ පතමින් අපි සමුගන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.